සුබ සන්ධ්‍යාවක් වේවා. ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශය මගින් සංවිධානය කරනු ලබන උරුමයක ආවර්ජනා මාර්ගගත දේශන මාලාව සඳහා ඔබ සියලු දෙනාම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. අද දිනයේ දේශනය සඳහා අප සමග සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරනු ලබන ආචාර්ය නුවන් අබේවර්ධනයන්. ආචාර්ය නුවන් අබේවර්ධනයන් පේරාදෙණිය විද්‍යා පශ්චාත්පාදී ආයතනයේ භූගෝලීය තොරතුරු පද්ධතිය සහ දුරස්ථ සංනිවේදනය පිළිබඳ විද්‍යාපති උපාධියක් ලබා ඉන්පසුව ජර්මනියේ බර්ලින් විශ්වවිද්‍යාලයේ භූදර්ශ ඔබගේ මයික්‍රොෆෝන විසන්ධි කර ගන්නා ලෙස මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. ඒ වගේම අපගේ දේශනය විනාඩි 40ක් පැවැත්වෙනවා. ඉන්පසුව ඔබගේ අදහස් සහ දේශනය සම්බන්ධ ඔබගේ යෝජනා ඉදිරිපත් කිරීමට ඔබට හැකියාව ලැබෙනවා. එසේනම් මේ ගෞරවනීය ආරාධනය අද දිනයේ ප්‍රධාන දේශක ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය නුවන් අබේවර්ධනයන්ට දේශනය ආරම්භ කිරීමට. ඔව් සර්. ස්ක්‍රීන් එක පේනවද මගේ? ඔව් සර්. ස්ක්‍රීන් එක පේනවා සර්. හරි. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. ඒ වගේම මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන මේ දේශන මාලාවේ අද දින දේශනය පැවැත්වීම සඳහා මට ආරාධනා කළ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශයේ අංශාධිපති මහාචාර්ය තුසිද මෙන්ඩිස් මහත්මයා ඇතුළු සංවිධායක මණ්ඩලයේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මට අද දින දේශනයේ පැවැත්වීමට ආරාධනා කිරීම සම්බන්ධව මම අද දින කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තුරුමද පළාත ආශ්‍රිතව ස්ථානගත වෙලා තියෙන අපේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික පද්ධති පිළිබඳව තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මේ කෘෂිකාර්මික පද්ධතින් ආශ්‍රිතව තියෙන ඉන්ඩිජිනස් නැත්නම් සාම්ප්‍රදායික තත්ත්වයන් සහ විශේෂයෙන්ම කළමනාකරණයේ විකාශනය සිදු වුණේ කොහොමද කියන එක සහ විකසාර භාවය පිළිබඳව අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මම මේ අපේ තියෙන වාරි පද්ධතිය සහ වාරි භූදර්ශනය පිළිබඳව අත්‍යන්තර වශයෙන් ප්‍රකාශන කිහිපයක් ඉදිරිපත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ වගේ ජාත්‍යන්තර ජර්නල්ස් වල ඒ ආශ්‍රිතව මා විසින් සස්ටේනබිලිටි නැත්නම් MDPI ආයතනයේ සස්ටේනබිලිටි කියන ජර්නල් එකට ඉදිරිපත් කරන ලද කේස් ස්ටඩි එකක් නැත්නම් මේ අධ්‍යයනයක් තමයි අද දවසේ මම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ මූලික වශයෙන්. ඕන කෙනෙකුට මේ අන්තර්ජාලය ඔස්සේ මේක භාගත කරගන්න පුළුවන්. මේක ඕපන් තියෙන ජර්නල් එකක්. වැඩිදුර මේ පිළිබඳ මම අද දවසේ සාකච්ඡා කරන දේවල් පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කරන්න කැමති නම් මේ ප්‍රකාශනය ලබාගෙන කියවන මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. ඉතින් ශ්‍රී ලංකාව සතුව තිබෙනවා අවුරුදු 2000ක් පමණ පැරණි මේ ටැංක්ස් නැත්නම් මේ වරු මත පදනම් වූ වාරි පද්ධතියක් සහ කෘෂිකාර්මික පද්ධතියක් තිබෙනවා ඒ ශ්‍රී ලංකාව සතුව. විශේෂයෙන්ම අපේ වියලි කලාපය ආශ්‍රිතව. මූලික වශයෙන් උතුරුමැද පළාත අයත් වෙන්නේ මේ වියලි කලාපයට. වියලි කලාපය ආශ්‍රිතව අවුරුදු 2000කට වඩා ඈත අතීතයේ සිට ස්ථාපිත වුණු ඒ වගේ කෘෂිකාර්මික පද්ධති. සාම්ප්‍රදායික කෘෂිකාර්මික පද්ධතියක් අපිට හඳුනා ගන්න පුළුවන්. මේක අවුරුදු ගණනාවක් සාස්ත්‍රක ගණනාවක් එක දිගට ක්‍රියාත්මක වෙලා පසුව 13 වසරේදී මේක තාරිනු ලබනවා. නමුත් නැවත ඉංග්‍රීසියෙන් විසින් යටත් විදි සමයේදී මේක නැවත
භාවිතයට ගැනීම සිදු වෙනවා. ඊපසු මෙන්න මේ කියන කෘෂිකාර්මික පද්ධතිය ආශ්‍රිතව අපි දකිනවා මේ සාම්ප්‍රදායික තත්ත්වයන් තා දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙනවා අපිට හඳුනා ගන්න පුළුවන්. නමුත් අපි දන්නවා 1960 ඉඳලා 1990 පමණ දක්වා කාලය තුළ විශේෂයෙන්ම මේ හරිත විප්ලවයේ ප්‍රතිඵල විදිහට ආසියාතික ලතින් ඇමරිකානු සහ අප්‍රිකානු කලාපය ආශ්‍රිතව විවිධ කෘෂිකාර්මික වෙනස්කම් වලට වාජනය වෙන කෘෂිකාර්මික පද්ධති. මේ කියන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව ආශ්‍රිතව විශේෂයෙන්ම අපේ තුරුමැද පළාත සහ වේලි කලාපය ආශ්‍රිත ශ්‍රී ලංකාවට 1950 පමණ පසු 1950-60 දශකවල මේ කියන හරිත විප්ලවයේ බලපෑම එල්ල වෙනවා අපිට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම නවීකරණය කරන ලද බීජ වර්ග හඳුන්වා දීම මේ වගේ දේවල් නිසා ප්‍රතිඵලයක් විදිහට අපි කෘත්‍රිම රසායන ද්‍රව්‍ය පොහොර වගේ දේවල් භාවිතයට එළවෙනවා. ඒ සමගම බොහෝ අංගයන් මේ අපේ තිබුණු සාම්ප්‍රදායික කෘෂිකාර්මික පද්ධතිය ආශ්‍රිතව තිබුණු බොහෝ අංගයන් වෙනස්කම් වලට ලක් වෙනවා අපිට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ උතුරු මැද පළාත ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ ඓතිහාසික වශයෙන් ස්ථානගත කරපු ජල කළමනාකරණ පද්ධතියකින් සමන්විත වෙනවා. මේ සම්බන්ධව අපිට ඓතිහාසික මූලාශ්‍ර රාශියක් තිබෙනවා අපි මේ ජල කළමනාකරණ පද්ධතිය පිළිබඳව. ඒ මූලාශ්‍ර වලට අනුව ක්‍රිස්තු වර්ෂ 4 ක්‍රිස්තු පූර්ව 4 වන 3 වන සියවස්වල තමයි මේ කියන වාරි පද්ධතිය මූලික වශයෙන් ස්ථාපිත වෙන්නේ. නමුත් මේකේ ඉතිහාසය ගන්නකොට මේ ඈතට ගමන් කරන්න පුළුවන් නමුත් අපිට තියෙන ලිඛිත මූලාශ්‍ර අඩුව ක්‍රිස්තු පූර්ව 4 වන 3 වන සියවස්වල මේ කියන වාරි පද්ධතිය ලංකාව තුළ උතුමැද පළාත ඇතුළු වේලි කලාපය තුළ ස්ථාපිත වීමට පටන් ගන්නවා. ඉන්පසු මේක අවුරුදු 10 ගණනක් ක්‍රියාත්මක වෙලා නැවත 13 වන සියවසේ පොළොන්නරුවේ බිඳ වැටීමත් සමග මේ වාරි පද්ධතිය භාවයට යනවා. නැත්නම් අත්හැරීමකට සිදු වෙනවා. මේක පූර්ණ වශයෙන් අත්හැරීමක් සිදුවන්නේ නැහැ. කුඩා ප්‍රවාස්විතව ගාමීය වශයෙන් තිබෙන මේක ක්‍රියාත්මක වෙනවා. නමුත් අර සම්පූර්ණ මේ තිබුණු පද්ධතිය කඩා වැටීමකට අත්හැරීමකට ලක් වෙනවා 13 වන සියවසේ. ඉන්පසු නැවත 19 වන සියවසේ පමණ තමයි මේ උතුරුමැද පළාතේ ආශ්‍රිතව තියෙන කලාපය නැවත ජනගහනය නැත්නම් repopulated. ඒ යටතේ තමයි කොලෝනියල් නැත්නම් යටත් විජිත ආණ්ඩුව විසින් බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් මේ තියෙන වැව් පද්ධතිය පිළිසකර කිරීමට ප්‍රතිස්ථාපනය කිරීමට පටන් ගන්නේ 19 වන සියවසේ. 13 වන සියවසේ ඉඳලා මේ වගේ 19 වන සියවස වෙනකම් යම් කිසි ગેප් එකක් තිබෙනවා මේ පද්ධතිය. ඊපස්සේ වර්තමානයේ ගත්තාම අපිට මේ අතීතේ නැත්නම් මේ මුල් කාලීන වැව් පද්ධතියෙන් දායාද වුණු වැව් 10000කට වඩා වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සතුව තිබෙනවා. ඒ කියන්නේ අදින්න අවුරුදු 2000කට පමණ ප්‍රථම ඉදිරිවයි ආරම්භ වුණායි. අපි විශ්වාස කරන මේ ජල කළමනාකරණ පද්ධතියේ ශේෂ වෙලා තියෙන වැව් 10000කට වැඩි ප්‍රමාණයක් අපිට හඳුනා ගන්න පුළුවන් මේ කලාපය ආශ්‍රිතව. මේවා රුධිර ලෙසම දායක වෙනවා ලංකාවේ කෘෂිකාර්මයට සහ විශේෂයෙන්ම සහල් නිෂ්පාදනය සමග රුධිර ලෙස සම්බන්ධ වෙලා තියෙනවා අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මම පෙර සඳහන් කරපු විදිහට මේ උතුරු මැද කලාපය කියන එක ගොඩක් වෙලාවට මේක වේලි කලාපයේ ආශ්‍රිතව තමයි ස්ථානගත වෙන්නේ. ප්‍රධාන වශයෙන්ම දිස්ත්‍රික්ක දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන් මේ ආශ්‍රිතව. අනුරාධපුර සහ පොළොන්නරුව කියන දිස්ත්‍රික්ක දෙකෙන් තමයි මූලික වශයෙන් සමන්විත වන්නේ උතුරු මැද පළාත. අපි යම්කිසි අවධානයක් යොමු කරනවා නම් මේකේ තියෙන භෞතික තත්ත්වයන් පිළිබඳව මේකේ තියෙන අපි කියන මේක gently undulating terrain එක. අපි සාමාන්‍ය භාවිතයේ පවතින්නේ මේක තැනිතලා භූමියක් කියලා. මුත් අත් වශයෙන්ම මේක තැනිතලා භූමියක්ම නෙවෙයි මේක රැලි භූමියක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. නැත්නම් මේ ආශ්‍රිතව අපිට හඳුනා ගන්න පුළුවන් කුඩා අභ්‍යන්තරික නිම්න ස්ථානගත වෙනවා හඳුනා ගන්න පුළුවන්. අපි මේක inland valleys කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. මෙන්න මේ වගේ භූදර්ශනයක් තමයි මේ අනුරාධපුර カースピタル、シェシェンのメビリカラペアスピタルスタンダード。
ඊට පස්සේ මේවා දේශගුණ විද්‍යාත්මකව බලනකොට මේ North Central Province කියන එක නැත්නම් උතුරු මැද පළාත අයිති වෙන්නේ මේ seasonal dry tropics කියන කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. ඒ ඉතින් දහස් වෙන්නේ මේ ජලය තිබෙන්නේ අපිට එක කාලයක පමණ එක සීසන් එකක නැත්නම් කාල සීමාවක තමයි අපිට මේ ජලය නැත්නම් වර්ෂාපතනය ලැබෙන්නේ. මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය ගත්තාම මිලිමීටර් 1750ක පමණ ප්‍රමාණයක් අපිට හඳුනා ගන්න පුළුවන්. නමුත් වැදගත්ම දේ තමයි මේ කියන ප්‍රමාණයෙන් බහුතරය අපිට ලැබෙන්නේ තා කුඩා කාල සීමාවක නැත්නම් මාස කිහිපයක තමයි. විශේෂයෙන්ම දෙසැම්බර් සහ පෙබරවාරි අතරවන මේ මෝසම් වැසි ආශ්‍රිතව තමයි අපිට මේ කියන වර්ෂාපතනය ලැබෙන්නේ. මෙන්න මේ වගේ භෞතික තත්ත්වයන් අපිට මේ ආශ්‍රිතව හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි මේකේ තියෙන land use එක නැත්නම් භූමි පරිභෝජන රටාව පිළිබඳව අවධානය යොමු කරනකොට අපිට මේක three-fold system නැත්නම් දුරාවලි තුනක් සහිත system එකක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වැව් ආශ්‍රිතව නැත්නම් වාරි පද්ධතිය ආශ්‍රිතව ඒකේ තියෙන කමාන්ඩ් ඒරියා එක ආශ්‍රිතව ඒ කියන අභ්‍යන්තරික නිම්නවල පී ගොවිතැන නැත්නම් පැඩි කල්ටිවේෂන් ක්‍රියාත්මක වෙනවා අපිට හඳුනා ගන්න. ඒ වගේම තමයි මේ වැව් නිර්මාණය කරලා තියෙන නිම්නවල දෙපැත්තේ තිබෙන උස් භූමි නැත්නම් අපිට වාරි කර්මාන්ත මගින් ජල සම්පාදනය කරන්න බැරි උස් භූමි ආශ්‍රිතව වැහි ජලය මත පදනම් වූ හේන් ගොවිතැන් අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියන එක slash and burn cultivation නැත්නම් ඔය විදිහට හඳුන්වන චෙනා කල්ටිවේෂන් කියලා. මෙන්න මේ කියන හේන් ගොවිතැන් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව පසේ තියෙන දෙතමනය ආශ්‍රිතව එවතු වගාවන් සිදු කරනවා හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි අපිට විශේෂයෙන්ම උතුරු මැද පළාත ආශ්‍රිතව භෞතික වශයෙන් හඳුනා ගැනීමට තියෙන්නේ. ඊට පස්සේ අපි දන්නවා ඓතිහාසික වශයෙන් මේකේ විකාශනයක් තියෙනවා. අනුරාධපුරය අපි දන්නවා අපේ පළවෙනි නගරය. ඒ වගේම තමයි අපේ ශිෂ්ටාචාරය ආරම්භ වෙන්නේ අනුරාධපුර ආශ්‍රිතව. අපිට ලිඛිත මූලාශ්‍ර ආශ්‍රිතව මේ තියෙන විකාශනය ගොඩනගන්න පුළුවන්. ඒ වගේම පුරාවිද්‍යාත්මක සාධක මත ගොඩනගන්න පුළුවන්. විශේෂයෙන්ම උතුරු මැද පළාත ගත්තොත් මේකේ තියෙන දූරදර්ශනයේ සියලුම අංගයන් විශේෂයෙන්ම අනුරාධපුර නගරයේ ආශ්‍රිතව සිදුවන ව්‍යාප්ත වීම නැත්නම් විකාශනයට සමගාමී වෙනවා අපිට හඳුනා ගන්න පුළුවන්. මේ වාටි පද්ධතියේ විකාශනයත් ඒ විදිහට සිදුවන්නේ. කොහොමද මම මේ පිළිබඳ යන්ත්‍ර ප්‍රකාශන දෙකක් සිදු කරලා තියෙනවා. මම කලින් සඳහන් කරපු මේ කියන විකාශනයේ පිළිබඳ මූලාශ්‍ර ආශ්‍රිතව මම මෙතනදී වැඩිදුර පිළිබඳ කතා කරන්න යන්නේ නැහැ. මොකද මගේ මූලික ප්‍රශ්නේ පිට නිසා. ඉන්න මේ උතුරු මැද පළාත ආශ්‍රිතව ස්ථාපිත වෙලා තියෙන මේ වාරි පද්ධතිය අපි හඳුන්වනවා විශේෂයෙන්ම small tank system කියන කුඩා වැව් පද්ධතිය කියලා. ඒ වගේම මේකට තව නම් වලින් හඳුන්වනවා එල්ලංගානු පද්ධතියක් කියලා. නැත්නම් මේ වැසි ජල එකතු කරලා ගබඩා කරලා ඒක වැල මාර්ග ඔස්සේ කිනකට සම්බන්ධ වෙලා බෙදා ගන්න මේ පද්ධතිය එල්ලංගා පද්ධතියක් විදිහට අපි හඳුන්වනවා මේ උතුරු මැද පළාත ආශ්‍රිතව. ER Lynch කියන විදිහට මෙන්න මේ කියන විශේෂයෙන්ම මේ small tank system එක නැත්නම් උතුරු මැද පළාත ආශ්‍රිතව තියෙන මේ කුඩා වැව් පද්ධතිය බොහෝ විට නිර්මාණය කරලා ඒක කළමනාකරණය කරගෙන තියෙන්නේ සාමාන්‍ය ජනතාව විසින් තමයි සිට මේක කළමනාකරණය කරගෙන ගොස් තිබෙන්නේ. මෙන්න මේ කියන වාරි දූරදර්ශනය සමග සම්බන්ධ වෙන ග්‍රාම ආශ්‍රිතව නැත්නම් අපි කියන මේ ගම ආශ්‍රිතව තමයි මේ කියන කළමනාකරණය සිදු වෙන්නේ. ගම් වැව් ආශ්‍රිතව. ඒ වගේම තමයි මේවා සමග පැහැදිලි ලෙසම බද්ධ වෙලා තියෙනවා අතීතයේ සිටම චෙනා කල්ටිවේෂන් නැත්නම් හේන් ගොවිතැන කියන එකත් මේ සමගම ඒකාබද්ධ වෙලා කළමනාකරණය වුණු ආකාරයක් අපිට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ක්‍රිස්තු වර්ෂ 3 වන සියවසෙන් පස්සේ තමයි අපි දකින්නේ මේ මහා වැව් නිර්මාණය කිරීම. විශේෂයෙන්ම මහසෙන් රජතුමා වගේ කාලකයක් යටතේ මහා වැව් නිර්මාණය වෙනවා හඳුනා ගන්න පුළුවන්. අතවශ්‍යම මේ මහා වැව් වල කළමනාකරණය සඳහා බොහෝ විට අර අපි කියන බියුරොක්‍රටික් නැත්නම් අර නිලධාරී වාද්‍ය මත පදනම් වූ ස්ථිර පරිපාලන විභාගයක් අවශ්‍ය වෙනවා.
නමුත් මේ අපි කතා කරන කුඩා වැව් පද්ධතිය නෙල්ලංගානුගත පද්ධතිය බොහෝ විට කළමනාකරණය වෙලා තිබෙන්නේ පොදු ජනතාව නැත්නම් ඒ ග්‍රාමීය ජනතාව ආශ්‍රිතව තමයි පරිපාලනය වෙලා තියෙන්නේ. වාර්තා වලට අනුව විශේෂයෙන්ම මේ යටත් විජිත වාර්තා වලට අනුව ඉංග්‍රීසි ජාතිකයන් නැත්නම් යටත් විජිත පාලකයන් මේ කලාපයට පැමිණෙන විට ප්‍රධාන වශයෙන්ම මේ කලාපය ආශ්‍රිතව ක්‍රියාත්මක වෙලා තියෙන පරිපාලනය සඳහා විශේෂයෙන්ම රාජකාරී ක්‍රම වගේ දේවල් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ ප්‍රධානියෙක් නැත්නම් ඒ ගම ආශ්‍රිතව ප්‍රධානියෙක් අපි කියන හෙඩ්මෑන් සිස්ටම් එකක් කියලා. ගමරාල කියලා හඳුන්වන ප්‍රධානියා යටතේ තමයි මේක සාම්ප්‍රදායික ක්‍රමයක් විදිහට මේ කුඩා වැව් ආශ්‍රිතව පරිපාලනය සිදු වෙලා තින්නේ මේ කලාපය ආශ්‍රිතව. ඊට පස්සේ ප්‍රධාන ජාතිකයන් විසින් යටත් විජිත පරිපාලකයන් විසින් මේ ගමරාල නැත්නම් මේ හෙඩ්මෑන් සිස්ටම් එකට ඒගොල්ලෝ මේක ෆෝමලයිස් කරනවා නැත්නම් විධිමත් කරන්න උත්සාහ කරනවා විශේෂයෙන් මේගොල්ලන්ගේ විලේජ් කමිටි සිස්ටම් එක යටතේ 1889 ඉරිගේෂන් ඕඩිනන්ස් එක යටතේ උන් හඳුන්වා දෙනවා මේ ගමරාලටම සමාන තව හෙඩ්මෑන් සිස්ටම් එකක් මේක අපි හඳුන්වනවා වෙල් විධානයේ ක්‍රමය කියලා වෙල් විධානයේ තනතුර කියලා. ඒකත් වශයෙන්ම සුවේච්ඡා තනතුරක්. මේ වෙල් විධානයට තමයි පසු කාලයේ විශේෂයෙන්ම යටත් විජිත සමය තුල මේ කියන කළමනාකරණය සිදු වෙලා තින්නේ මේ කෘෂිකාර්මික පද්ධතිය. විශේෂයෙන්ම වැව් නඩත්තු කිරීම, ඊට පස්සේ සොරව වැරීම, වතුර පරිපාලනය කිරීම, කළමනාකරණය කිරීම මේ දේවල් සිදු වෙලා තින්නේ මේ කියන වෙල් විධානය යටතේ. ඉන්පසු 1948 අපිට නිදහස ලැබීමෙන් පසුව මේ කියන පද්ධතිය තුළ තවත් වෙනස්කම් රාශියකට විශේෂයෙන්ම කෘෂිකාර්මික සහ වාරි පද්ධතීන් ආශ්‍රිතව මේ වෙනස්කම් අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ නිදහස් ලබන රජය යටතේ ඕන් මේ වෙල් විධානයේ තනතුර මේ කල්ටිවේෂන් කමිටි සහ පසුව ෆාම් ඕගනයිසේෂන් නැත්නම් ගොවි සංගම් වලින් රිප්ලේස් වෙනවා අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ ෆාම් ඕගනයිසේෂන් නැත්නම් වර්තමානයේ අපිට මේ කලාපය ආශ්‍රිතව කෘෂිකාර්මික කළමනාකරණය කරන ගොවි සංවිධාන මේක මේ ගල්ඔය ව්‍යාපෘතිය යටතේ තමයි 1979 85 කාලයේ මුලින්ම හඳුන්වා දුන්නේ. මේකත් වශයෙන් ඒකාබද්ධ ව්‍යාපෘතියක් කෘෂිකර්ම වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඊට පස්සේ ගොවි පර්යේෂණ සහ පුහුණු ආයතනය සහ ඇමරිකාවේ කෝනල් විශ්වවිද්‍යාලයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් විදිහට තමයි මේ ගොවි සංවිධානය කියන එක නැත්නම් ෆාම් ඕගනයිසේෂන් කියන සංකල්පය හඳුන්වා දීම සිදු වෙනවා. ඉන්පසු ඒ තිබුණු සාර්ථකත්වය නිසා 1991 දී ඇග්‍රේරියන් සර්විස් ඇක්ට් නම්බර් 4 මගින් මේ ෆාම් ඕගනයිසේෂන් නැත්නම් ගොවි සංවිධාන වලට නෛතික පදනමක් ලබා දීම සිදු වෙනවා. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි අපිට උතුරු මැද පළාත ආශ්‍රිතව වර්තමානයේ හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ෆාම් ඕගනයිසේෂන් නැත්නම් ගොවි සංවිධානවල දායකත්වය මත තමයි කියන පරිපාලනය කළමනාකරණය සිදුවන්නේ කෘෂිකාර්මික භූදර්ශනය ආශ්‍රිතව. ඊට පස්සේ මේ කලාපය ආශ්‍රිත කෘෂිකාර්මික භූදර්ශනය ගත්තාම නැත්නම් මේ ඉරිගේෂන් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ගත්තාම අපිට ප්‍රධාන කාණ්ඩ 3ක වැව් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි සුළු වාරි කර්මාන්ත. ඒ වැවෙන් පෝෂණය වෙන කලාපය හෙක්ටාර 80ට අඩු නම් ඒක සුළු වාරි කර්මාන්තයක් විදිහට හඳුන්වනවා. ඊට පස්සේ මධ්‍යම ප්‍රමාණයේ වාරි කර්මාන්ත හෙක්ටාර 80 සහ 400 අතර. සහ මහා වාරි කර්මාන්ත මේජර් ඉරිගේෂන් කර 400ට වැඩි ප්‍රමාණයක් පෝෂණය ලබනවා. ඒක මහා වාරි කර්මාන්ත විදිහට හඳුන්වනවා. ඊට පස්සේ මේකේ කළමනාකරණය ගත්තාම පරිපාලනය ගත්තාම වැව්වල කළමනාකරණ නඩත්තු කටයුතු බොහෝ විට සිදුවන්නේ මේ විශාල වාරි කර්මාන්තවල ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් නැත්නම් වාරි මාර්ග දෙපාර්තමේන්තුව මගින් තමයි සිදුවන්නේ. නමුත් මධ්‍යම සහ කුඩා වාරි කර්මාන්ත ආශ්‍රිතව මේ ඊට වඩා වෙනස් ආකාරයේ පාර්ටිසිපේටරි අප්‍රෝච් එක නැත්නම් සහභාගීත්ව යොමු වීමක් සහිතව මේ ෆාම් ඕගනයිසේෂන් නැත්නම් ගොවි සංවිධානවල දායකත්වය මගින් කළමනාකරණය වෙනවා අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට පොඩ්ඩක් සාකච්ඡා කරමු මොකක්ද වෙන්නේ ඉන්ඩිජිනස් නොලෙජ් කියන්නේ. නැත්නම් සාම්ප්‍රදායික දැනුම කියන්නේ. මේකට විවිධ වචන තියෙනවා. අපි දන්නවා
පසුගිය දශක දෙකක පමණ කාලය තුළ ඉතාම ජනප්‍රිය වන මාතෘකාවක් තමයි මේ ඉන්ඩිජිනස් නොලෙජ් කියලා කියන්නේ. කිසියම් භූගෝලීය කලාපයකට සම්බන්ධ වන කිසියම් ජන කොටසක් ආශ්‍රිතව තියෙන ඔවුන්ගේ තියෙන ප්‍රාදේශීය දැනුම තමයි අපි මේ ඉන්ඩිජිනස් නොලෙජ් කියලා නැත්නම් සාම්ප්‍රදායික දැනුම විදිහට හඳුන්වන්නේ. ඊට පස්සේ මේ හා සම්බන්ධ වන දෙයක් තමයි මේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික පද්ධතිය කියන්නේ. අපි කියන ඉන්ඩිජිනස් ඇග්‍රිකල්චරල් සිස්ටම්ස් කියන්නේ. මේකත් පසුගිය දශක දෙකක පමණ කාලය තුළ මෙහෙවින් කතා බහට ලක් වෙච්ච දෙයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. පස්සේ මේ ඉන්ඩිජිනස් සාම්ප්‍රදායික කෘෂිකාර්මික පද්ධතිය කියන්නේ මේක අර ජෛව විවිධත්වය සහ සංස්කෘතික විවිධත්වය සමග රුචි ලෙසම අන්තර් සම්බන්ධතාවයේ මත නිර්මාණය වෙන කෘෂිකාර්මික පද්ධතිය තමයි අපි මේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික පද්ධතිය කියලා කියන්නේ. දැන් ශ්‍රී ලංකාවේ ගත්තාම උතුරු මැද පළාතේ මේ කුඩා වැව් පද්ධතිය නැත්නම් මේ ඊළඟානුගත වැව් පද්ධතියන ආශ්‍රිතව අපිට මෙන්න මේ වගේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික පද්ධතියක් හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන් මේ ආශ්‍රිතව තියෙන ජෛව විවිධත්වය සහ සංස්කෘතික විවිධත්වය ඒකාබද්ධ වීම නිර්මාණය වුණු සාම්ප්‍රදායික කෘෂිකර්ම පද්ධතියක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඊපස්සේ විවිධ ලේඛකයන් විසින් මේ පිළිබඳව අධ්‍යයනය කරලා තිනවා. අවධානයට ලක් කරලා තිනවා. අපි දන්න විශේෂයෙන්ම 1961 E.R. ලීච් විසින් මේ පුල්ලෙලි ආශ්‍රිතව උතුරු මැද පළාතේ තිබෙන ඒකේ තියෙන භූමි පරිභෝජනය භූමි traditional land tenure එක පිළිබඳව ඔහු විසින් විශිෂ්ට ගණයේ අධ්‍යයනයක් සිදු කරනවා. ඊට පස්සේ ලරි සුපායි තුෂාර් ෂා වගේ කට්ටිය ඊට පස්සේ ඩග්ලස් පවිලියන් වගේ කට්ටිය මේ පිළිබඳව අධ්‍යයනය කරන අපිට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ආචාර්ය පී.බී. ධර්මසේනයන් විසින් මේ පිළිබඳව සුවිශේෂී අධ්‍යයනයක් සිදු කරන මේ කලාපයේ ආශ්‍රිතව තිබෙන මේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික පද්ධති පිළිබඳව. මෑත කාලීනව අපි දන්නවා සිසිර විතානාච්චි සහ ආචාර්ය චන්දන රෝහණ විතානාච්චි වගේ කට්ටිය මේ ක්ලයිමැටික් චේන්ජස් නැත්නම් දේශගුණ විපර්යාස වලට සාපේක්ෂව මේ ආශ්‍රිතව කොහොමද මේ වෙනස්කම් සිදුවන්නේ කියලා අධ්‍යයනය කරන අපිට හඳුනා ගන්න පුළුවන්. මේ වගේම තවත් වැදගත් දෙයක් තමයි මේ FAO නැත්නම් කියන ලෝක ආහාර සහ කෘෂිකර්ම ආයතනය United Nations Food and Agriculture Organization එක විසින් ඔවුන් 2018 දී නම් කරනවා මේ වගේ globally important agricultural heritage systems කියලා. නැත්නම් ගෝලීය වශයෙන් වැදගත් වෙන කෘෂිකාර්මික උරුම පද්ධතිය කියලා මේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික භූමි නම් කරනවා. එතෙන්දී ශ්‍රී ලංකාවත් ආශ්‍රිතව මේ උතුරු මැද පළාත ආශ්‍රිතව තියෙන අපේ මේ කෘෂිකාර්මික පද්ධතිය ලෝකයේ රටවල් 20ක පමණ ව්‍යාප්ත වෙලා තිබෙන මේ කෘෂිකාර්මික පද්ධති 50ක් තුළට ඇතුළත් වෙනවා අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා අපිට හඳුනා ගන්න පුළුවන් මේක අතිශයින් වැදගත් වෙනවා. මේ ආශ්‍රිතව තියෙන සාම්ප්‍රදායික තත්ත්වයන් අපි විශ්ලේෂණය කිරීම සහ අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා මේ තියෙන තත්ත්වයන් ඉදිරියට පවත්වාගෙන යාම නිසා. ඒ නිසා මගේ මෙන්න මේ අධ්‍යයනයේ මූලික පරමාර්ථය උනේ මේ තියෙන වර්තමාන ප්‍රැක්ටිස් එක නැත්නම් අපි කියන වර්තමාන භාවිතය කොහොමද මේකේ තියෙන මේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික පද්ධතිය ආශ්‍රිතව තියෙන වර්තමානයේ භාවිතය කොහොමද කියන එක උතුරු මැද පළාත ආශ්‍රිතව විශේෂයෙන්ම මේකේ ප්‍රධාන පාර්ශවකරුවන් වන ගොවියන්ගේ දෘෂ්ටි කෝණය ඔස්සේ අධ්‍යයනය කිරීම තමයි මට මේකේ තියෙන මූලික අරමුණ උනේ මේ අධ්‍යයනය කිරීම. ඒ වගේම තමයි මේ ආශ්‍රිතව තියෙන විවිධ ගැටලු මේ සාම්ප්‍රදායික පද්ධති ආරක්ෂා කිරීමේදී සහ ඉදිරියට ගෙන යාමේදී තියෙන ගැටලු මොනවාද කියලා හඳුනා ගැනීමත් තවත් සුවිශේෂී අරමුණක් ඉදිරියට හඳුනා ගන්න පුළුවන්. මෙහිදී පාවිච්චි කර ක්‍රමවේදයේ විදිහට අපිට මූලික වශයෙන්ම මූලිකම ක්‍රමවේදයේ මම සම්මුඛ සාකච්ඡා පැවැත්වුවා මේ තෝරාගත්ත උතුරු මැද පළාත ආශ්‍රිතව තියෙන මල්වතුය යාන්ත්‍රය සහ කලාවේ නිම්නයේ තිබෙන සාම්ප්‍රදායික කෘෂිකාර්මික ජන කොටස් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වුවා. මේක semi structured interviews. අපි කියනවා අර්ධ ලෙස විවගත කරපු
සම්මුඛ සාකච්ඡා ඒ කියන්නේ ආවුත් සහ සංයුක්ත ප්‍රශ්න ඊට පස්සේ උන්ට නිදහස් ප්‍රකාශ කරන්න පුළුවන් විදිහට සකස් කරපු ඉන්ටර්වියුස් මේ වගේ 49 දෙනෙක් නැත්නම් මේ ගොවි මහතුන් 49 දෙනෙක් සමග කරපු ඉන්ටර්වියුස් වලින් තමයි මේ අධ්‍යයනය ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම තමයි මෙතන මික්ස් රිසර්ච් මෙතඩ් එකක්. නැත්නම් අපි කියනවා අපේ තියෙන ගුණාත්මක සහ සංඛ්‍යාත්මක ක්‍රමවේද ඒකාබද්ධ වූ ක්‍රමවේදයකට තමයි මේ කියන අධ්‍යයනය ඉදිරියට තියෙන්නේ. ඒ වගේම තමයි ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ආශ්‍රිතව තියෙන මානව ග්‍රාමය ආශ්‍රිතව විස්තරාත්මක අධ්‍යයනයක් සිදු කරනවා. ඒකදී ශේෂ්ඨයට ගොස් සිදු කරන අධ්‍යයනය GIS analysis, drone surveys මේ වගේ විවිධ ක්‍රමවේද පාවිච්චි කරලා සාම්ප්‍රදායික උදාර්ශනීය අධ්‍යයනය කිරීම සිදු වෙනවා. මෙන්න මේ වගේ ක්‍රමවේදයක් තමයි පාවිච්චි කරේ මම මේ අධ්‍යයනය සඳහා. ඊට පස්සේ අධ්‍යයන කලාපය ගත්තාම ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ පියලි කලාපය ආශ්‍රිතව ස්ථානගත වන අනුරාධපුර ආශ්‍රිතව තමයි මගේ ප්‍රධාන වශයෙන්ම මූලික අධ්‍යයනයේ ප්‍රදේශ විදිහට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එහිදී ආංශික අධ්‍යයන ශාස්ත්‍ර විදිහට මේ කියන ගංගාණි තුන ආශ්‍රිතව ස්ථානගත වෙන ග්‍රාම නිලධාරී කොට්ටාස ආශ්‍රිතව ඉන්න ගොවි ජනතාව තමයි සම්මුඛ සාකච්ඡා සඳහා පාවිච්චි කරන්නේ. ඊට පස්සේ බාණෑව ග්‍රාමයේ ආශ්‍රිතව මම පෙර සඳහන් කරපු විදිහට ඩීටේල්ස් එකක් නැත්නම් මේ තියෙන විශේෂාත්මක පද්ධති පිළිබඳ විස්තරාත්මක අධ්‍යයනයක් සිදු කිරීම සිදු කරනවා. මෙන්න මේ විදිහට 66ක් පමණ මේ කියන ඉන්ටර්වියුස් වලින් නැත්නම් සම්මුඛ සාකච්ඡා වලින් 66ක් පමණ මානව ගම්මානයේ ආශ්‍රිතව තමයි සිදු කරන්නේ. ඊට අමතරව කල්ප, ලිදේවව, වල්පොළ, වාහල්කඩ, පෙරමියන් කුලම කියන ගම්මාන ආශ්‍රිතව අනිකුත් අපි සම්මුඛ සාකච්ඡාව සිදු කරනවා. මේ ස්ලයිඩ් එකේ තියෙන මූලික විස්තරයක් ඒ මම තෝරාගත්ත සාම්පල් එක පිළිබඳව මොන වගේ කොටසද මම තෝරාගත්තේ කියන එක විශේෂයෙන්ම වයස ගත්තොත් 40ක් 45ක් පමණ අවුරුදු 50 64 කොටස. ඊට පස්සේ 128ක් පමණ අවුරුදු 60ක් වඩා වැඩි කට්ටිය තෝරාගත්තා. මෙන්න මේ වගේ ඊට පස්සේ 157ක් පමණ නියුක්ලියර් ෆැමිලිස් අපි කියන අංශුක පවුල් වලට අයිති වන අතර 143ක් පමණයි තියෙනවා එක්ස්ටෙන්ඩඩ් ෆැමිලිස් වලට. ඒ වගේම තමයි 10%ක් පමණ අවුරුදු 15කට වඩා අඩු අත්දැකීම් කෘෂිකාර්මය පිළිබඳව තිබෙන අතර නමුත් බහුතරය වන කොටස 37ක් පමණ කොටස අවුරුදු 30 සිට 45 දක්වා අත්දැකීම් තියෙන කොටසක් සාම්ප්‍රදායික කෘෂිකාර්මයේ තියෙනවා. ඒ වගේම 104ක විතර කොටසක් මට සම්මුඛ සාකච්ඡා වලට සම්බන්ධ වෙනවා. අවුරුදු 60කට වඩා කියන්නේ සාම්ප්‍රදායික තත්ත්වයන් පිළිබඳ මනා අවබෝධයක් තිබෙන කොටස්. මේකෙන් 65ක් පමණ සම්පූර්ණ වශයෙන්ම ඇග්‍රිකල්චර් නැත්නම් කෘෂිකර්මයේ තම ජීවනාදී කරගත්ත පිරිසක්. ඊට පස්සේ 135කට පමණ අමතර ආදායම් තියෙනවා අපිට. ඒ වගේම තමයි 131ක් පමණ පශුපාලනය මේ ආශ්‍රිතව සිදු කරනවා. ඊට පස්සේ මෙන්න මේ කරපු අධ්‍යයනයේ ප්‍රතිඵල විදිහට මම කාරණා කීපයක් මෙතනදී සිදු කරා. ඒ විදිහට කරපු පළවෙනි කාරණේ තමයි මේ වාරිමාර්ග භූදර්ශන සහ මේ තියෙන කෘෂිකාර්මික පද්ධති මේ කලාපය ආශ්‍රිතව සිතියම් ගත කිරීම නැත්නම් ඒක මැප් කිරීම සිදු කරා. ඒවා තියෙන සාම්ප්‍රදායික අංගයන් තවදුරටත් ආරක්ෂා වෙලා තිබෙනවද කියලා හඳුනා ගැනීම සඳහා මේ සිතියම් ගත කිරීම. විශේෂයෙන්ම මානව ග්‍රාමය ආශ්‍රිතව. ඉදී පෙනී ගිය දෙයක් තමයි ඊටේ සිට අසර දහස් ගණනාවක් සිට ක්‍රියාත්මක වන මේ උදර්ශනයේ තියෙන මූලික අංග ඒ විදිහටම ක්‍රියාත්මක වෙන ආකාරය හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඊගොවිතන සහ හේන්ගොවිතන අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් සහිතව මේක හියුමන් ඉකෝසිස්ටම් එකක් නැත්නම් මානව පරිසර පද්ධතියක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ විශේෂයෙන්ම ආචාර්ය ධර්මසේනයන් හඳුන්වලා දෙන්නේ මූලික අංග. ටැග් බාන්ඩ් එක නැත්නම් වැව් බැම්ම තියෙනවා. ඒක තමයි
මේකේ තියෙන න්‍යෂ්ටිය වෙන්නේ මේ බුදර්ශනයේදී run off එක නැත්නම් අර වැහි ජලය ගලාගෙන යන එකතු කිරීම සඳහා නිර්මාණය කරන ප්‍රබම්බ. ඊට පස්සේ අපිට වැව තියෙනවා. ඊට පස්සේ අපිට චලනය කරන්න පුළුවන් දොරටුවක් සහිත හොරවුවක් තිබෙනවා. මේකෙන් ජලය ලබා ගැනීම සඳහා. ඊට පස්සේ අපි කියන මේ ඩ්‍රේනේජ් එක නැත්නම් කියුල් නැති. විශේෂයෙන්ම අර නිර්මාණය කරන්න මුල් අවස්ථාවේදී අර run off එක නැත්නම් ඒ ජලය ගලාගෙන ගිහින් මාර්ගය ආශ්‍රිතව ඊට පස්සේ කාදනයක් සමග නිර්මාණය වෙන ඇල්ල. ඊට පස්සේ ගස් කොම්මන කියන්නේ ගවට උස්පත් වෙන තිබෙනවා තාම ජෛව විවිධත්වයේ සම්පූර්ණ වෙච්ච පරිපූර්ණ වෙච්ච කොටසක් තිබෙනවා ගස් කොම්මන නැත්නම් අපි 3 බෙල්ට් එකේ තියෙන මේක විශේෂයෙන්ම පින් බැරියක උලන් සඳහා බාධකයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ කලාපය ආශ්‍රිතව ජෛව විවිධත්වය වර්ධනය කිරීම සඳහා භාවිත කරලා තියෙනවා. ඊට පස්සේ අපිට ප්‍රධාන ඇල තිබෙනවා මේ කියන රණෝ නැත්නම් එකතු වන ජලය ගලාගෙන එන ඇල ගව නිර්මාණය කිරීම සඳහා. ඊට පස්සේ මෙන්න මේ ප්‍රධාන වශයෙන්ම මේ තියෙන කෘෂිකාර්මික භූමි නැත්නම් ගවේ කමාන්ඩ් ඒරියා එකේ පෝෂිත ප්‍රදේශයේ තියෙන කෘෂිකාර්මික භූමි කොටස් දෙකකට බෙදෙනවා මූලිකව. සාම්ප්‍රදායික එකක් තමයි පුරාණ වෙල. අපි කියන ඕල් ෆීල්ඩ්. ඒ බැම්ම සමගම තියෙන ඒ ආශ්‍රිතවම තියෙන කොටස තමයි අපි පුරාණ වෙල කියලා හඳුන්වන්නේ. ඒක ඇත්ත වශයෙන්ම සර්විස් ප්ලෑන් නැත්නම් අර කියන නින්දගම් වලට අයත් වෙන ඊට පස්සේ සාම්ප්‍රදායික පදිංචිකරුවන් විසින් සාමූහික ගොවිතැනේ යෙදුණු කොටස තමයි මේ පුරාණ වෙල විදිහට හඳුන්වන්නේ. නැත්නම් ඊටේ සිට පැවතෙන ඒ සාම්ප්‍රදායික කොටස. ඊට පස්සේ ඉන්න ඔබට තියෙනවා මෙන්න මේ අක්කර වෙල කියලා හඳුන්වන කොටස. ඒ වත් වශයෙන්ම යටත් විදුලි සමයේ ඇතිවන මේ ගොවි ජනපද ව්‍යාපාර සමග අර ලීස් ලෑන්ඩ්ස් නදී ගත්ත පෞද්ගලික හිමිකම් සහිත කොටස් තමයි අක්කර වෙල කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ මේකේ මේ පරිසර පද්ධතියේ වැදගත්ම කොටසක් විදිහට අපිට හඳුනගන්න පුළුවන් ස්පූමිය ආශ්‍රිතව තියෙන නැත්නම් දින්නේ දෙපැත්තේ ස්පූමිය ආශ්‍රිතව තියෙන හේන් ගොවිතැන කරන කලාපය. නැත්නම් අපි කියනවා චෙනා කල්ටිවේෂන් ෆීල්ඩ්ස් කියලා. ඊට පස්සේ තව කොටසක් වැදගත් කොටසක් තමයි මේ කට්ට කඩුව තියෙන කොටස. පහතම බැම්ම සමගම තිබෙන කොටස තාම වැඩි ජෛව විවිධත්වයක් සහිතව වෘක්ෂලතා වලින් සමන්විත වෙන කොටසක් තමයි මේ පට්ටකඩුව කියලා කියන්නේ. මේක අත්වශයෙන්ම නිර්මාණය කිරීමේ අරමුණ වෙලා තියෙන එකක් තමයි මේක අර වින් බැරිය එකක් නැත්නම් කුලං බාධකයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. අනිත් වැදගත්ම දේ තමයි මේ කියන කෘෂිකාර්මික භූමි වලට ගව මගින් සෝල්ට් නැත්නම් ලුණු මිශ්‍ර වීම වැළැක්වීම සඳහා තමයි මේ කට්ටකඩුව නිර්මාණය කරලා තියෙන්නේ. මේක පුළුල් ජෛව විවිධත්වයක් සහිත නිර්මාණය කරපු කොටසක්. ඊපසු ගමේ පන්සල තියෙනවා. ඊට පස්සේ කෘෂිකාර්මික භූමි වලට ඔබෙන් තිබෙනවා ජනාවාස වංශ සහ නඳු කැලෑ තිබෙනවා. මෙන්න මේ කියන වසර 10 ගානක් තිස්සේ පැවතගෙන ආපු මූලික සංඝටක මේ කියන human ecosystem එකේ නැත්නම් මේ මානව පරිසර පද්ධතියේ තියෙන මූලික ලක්ෂණ තවදුරටත් අඩු වැඩි වශයෙන් ආරක්ෂා වෙලා තියෙනවා අපිට හඳුනා ගන්න පුළුවන් මේ අධ්‍යයනයේ ආශ්‍රිතව. ඒ වගේම තමයි කෘෂිකාර්මික නැත්නම් පැඩි කල්ටිවේෂන් නැත්නම් වී ගොවිතැනේ යෙදෙනවා ගොඩක් ඒ කියන සියලුම දෙනා ආහේ වී ගොවිතැනේ යෙදෙනවා. මේකදී කැපිපෙනෙන දේ තමයි විශේෂයෙන්ම අර green revolution නැත්නම් හරිත විප්ලවයෙන් පසු හඳුන්වා දුන්නු නව බීජ වර්ග තමයි මේ තියෙන බහුතරයක් විසින් පාවිච්චි කරන්නේ මේ නව බී ප්‍රභේදයන් තමයි පාවිච්චි කරන්නේ. ඉතා සුළු ප්‍රතිශතයක් නැත්නම් ගොවි මහත්වරු 6 දෙනෙක් විතරයි මට හම්බුනේ මේ කියන අර පැරණි වී වර්ග. අලු වී නැටි සුවඳල් මලකඩ මුරුංකාය අන්නි මුරුංග මෙන්න මේ වගේ පැරණි වී වර්ග වගා කරන ගොවි මහත්තුන් හම්බුනේ තාම සුළු ප්‍රමාණයක්. ඒ වගේම තමයි මොවුන් 82ක පමණ ප්‍රමාණයක් නිරන්තරයෙන් රසායනික පොහොර සහ ක්‍රිමිනාශක පාවිච්චි කරනවා. 6%ක විතර ප්‍රමාණයක් තමයි මගේ අධ්‍යයනයෙන් වාර්තාගත වුණේ මේ ස්වභාවික ආරක්ෂණ ක්‍රමවේද පාවිච්චි කරන ගොවි මහතුන් හමුවේ. ඒ වගේම තමයි වර්තමානයේ අර ට්‍රැක්ටර්ස් කම්බයින් හාර්වෙස්ටර්ස් මේ වගේ නූතන නවීන ක්‍රමවේදයන් පාවිච්චි කරනවා.
නාපුල් වගේ දේවල් පාවිච්චි කරන කොටස් දැන් වර්තමානයේ හඳුනා ගැනීමට හැකියාවක් නැහැ මේ කලාපය ආශ්‍රිතව. නමුත් සාම්ප්‍රදායික දැනුම ආශ්‍රිතව සාකච්ඡා කරනකොට යම් යම් අංග ආරක්ෂා වෙලා තියෙනවා මට හඳුනා ගන්න පුළුවන් වුණා මේ අධ්‍යයනය. එකක් තමයි plant protection නැත්නම් මේ වගාව ආරක්ෂා කර ගැනීම සඳහා ඊට පස්සේ කුමිනාශක වෙනුවට නැත්නම් පොහොර වෙනුවට සාම්ප්‍රදායික ක්‍රමවේද යම් යම් මට්ටමින් භාවිතා කරන ගොවි මාර්ග විශේෂයෙන්ම මානව වගේ ගම්මානවල වාර්තාගත වෙනවා. ඒ වගේම තමයි අපි වසර දහස් ගාණක් තිස්සේ පාංශු සංරක්ෂණ කුඹුරාශ්‍රිත පාංශු සංරක්ෂණය සඳහා භාවිතා කරනවා. නියර සහ ලියර්ද වර්තමානයේ ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේ කලාපයේ ආශ්‍රිත බෙත්ම ගොවිතැන අපි කියනවා බෙත්ම ගොවිතැන කියන්නේ අත් වශයෙන්ම වර්ෂාව අඩු කාල සීමාව තුළදී උන්ට අවශ්‍ය අස්වැන්න ලබා ගැනීම සඳහා මට ඉතා ආසන්නව තියෙන පුරාණ වෙලා ආශ්‍රිතව තියෙන කොටස් වලට බෙදලා ඒ කියන ගමේ ඉන්න සාම්ප්‍රදායික ගොවි මහත්තුරු අතර බෙදා දෙනවා ඒක වගා කිරීම සඳහා. ඒකත් වශයෙන්ම බ්‍රෝඩි වගේ කට්ටිය 1956 වගේ කාලවලදී වාර්තාගත කරලා තිනවා මේ බෙත්ම ගොවිතැන පවතුනා කියලා. මාණය වගේ වර්තමානයේ ගම්මානවල වර්තමානයේ විදිහට මේ බෙත්ම ගොවිතැන ප්‍රැක්ටිස් කරන අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම යම් යම් අභිචාර විදි ඇදහිලි මේ ආශ්‍රිතව තියෙන විශේෂයෙන් මේ මුක්ති මංගල්‍ය කිරීත වීම වගේ ක්‍රියාවලින් ක්‍රියාත්මක වෙනවා හඳුනා ගන්න පුළුවන්. පාර පෙර සඳහන් කරපු ආරක්ෂාව සඳහා නැත්නම් භෝග ආරක්ෂාව සඳහා පාවිච්චි කරන ඒ වගේම ෆර්ටිලයිසර්ස් විදියට පාවිච්චි කරන ක්‍රමවේද කිහිපයක් මෙහිදී වාර්තාගත කිරීම සිදු කරා. මම සියල්ල විස්තර කරන්න යන්නේ මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මඩු පළ වගේ ශාකයන් පාවිච්චි කරනවා ඊට පස්සේ කොහොඹ ඊට පස්සේ කලවැල් ඊට පස්සේ බැටගිරියා ශාකයන් පාවිච්චි කරලා මේ වගේ ස්වභාවික පලිබෝධනාශක විදියට පාවිච්චි කරන ආකාරය හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට ගොම සහ ගව මුත්‍ර වගේ දේවල් පාවිච්චි කරනවා ෆර්ටිලයිසර්ස් විදියට. ඒ පිළිබඳ විස්තර ඔබට අවශ්‍ය නම් මගේ අර පාෂණය තුල අන්තර්ගත වෙනවා. මම කාල වේලාව සීමා වන නිසා මේ පිළිබඳ විස්තර කරන්නේ නැහැ. ඊවසේ මේ වගේ අර මම පෙර සඳහන් කරපු පරිදි ලියර්ඩ් නියර මේ වගේ සොයිල් මැනේජ්මන්ට් නැත්නම් පාංශු සංරක්ෂණය සඳහා මේ ක්‍රමවේදය තමයි පාවිච්චි කරලා තියෙන්නේ අවසන් 10 ගණනක් යනවා. ඊට පස්සේ මේ බුද්ධාශ්‍රමයේ දෙකක්ම කැපී පෙනෙන සාධකයක් විදිහට අපිට මෙන්න චෙනා කල්ටිවේෂන් නැත්නම් හේන් ගොවිතැන කියන එක හඳුනා ගන්න පුළුවන්. 53ක් පමණ මේ මම සමුඛ සාකච්ඡාවලට ලක් කරපු ගොවි මහත්වරු මේ හේන් ගොවිතැනේ යෙදෙනවා. විශේෂයෙන්ම මහා හේන් තමයි වුන් කරන්නේ නැත්නම් ප්‍රධාන වැසි ඍතුවේදී සිදු කරන හේන් ජූලි මාසයේ හෝ අගෝස්තු මාසයේ තමයි මේ හේන් ගොවිතැන ප්‍රධාන වශයෙන් පටන් ගන්න. මේකේ තියෙන සුවිශේෂීත්වය තමයි මේ හේන් ගොවිතැන සඳහා බොහෝ විට සාම්ප්‍රදායික ක්‍රමවේද තවදුරටත් ක්‍රියාත්මක වෙනවා අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම සාම්ප්‍රදායික වශයෙන් මේ හේන් ගොවිතැන මේක අර කලෙක්ටිව් ෆාර්මින් නැත්නම් සාමූහිකව කරන ක්‍රියාවලියක් විදිහට තමයි මේ හේන් ගොවිතැන සිදු කරන්නේ. විශේෂයෙන්ම තල මුන් අබ කුරක්කන් කව්පි වගේ භෝග වර්ග තමයි විශේෂයෙන්ම මේ ආශ්‍රිත වගා කිරීම සිදුවන්නේ. නමුත් මේට අමතරව වර්තමානයේ එළවලු සහ පඩේරු වගේ දේවල් මූල් වගා කරන්න පෙළඹිලා තියෙන මේ හේන් ආශ්‍රිතව. ඊට පස්සේ මේකේ තියෙන මේ භූමිය සුද්ධ කිරීමේ සහ භූමිය බෙදීමේ මාර්ගයන් අනුව අපිට හඳුනා ගන්න පුළුවන් විවිධාකාරයේ හේන් වර්ග හඳුනා ගැනීමට හැකියාව ලැබුණා මේ කරපු අධ්‍යයන. බහුතරයක් ගොවි මහත්වරු අපි කියන්නේ තනි හේන් නැත්නම් කේවල හේන් වල වගා කටයුතු සිදු කරනවා. නමුත් ඇතම් විට උන් යාය හේන් පාවිච්චි කරනවා. නමුත් වර්තමාන වෙන විට වන සංරක්ෂණ නීති නිසා මුන්ට මේ යාය හේන් නිර්මාණය කිරීමේ හැකියාව ඇතිවිලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේන්නේ වගේ පාවිච්චි කරන විශේෂයෙන්ම මානව ආශ්‍රිතව පාවිච්චි කරන සාම්ප්‍රදායික හේන් වගේ ක්‍රම දෙකක් පිළිවෙල. මේ දෙක තියෙනවා අපි කියන මුල් කැට හේන්. මේක විශේෂයෙන්ම
ඊටේ ඉතාමත් සුලභ ලෙස පාවිච්චි වෙලා තියෙනවා. නමුත් වර්තමානයේ ඉතා කලාතුරකින් තමයි මේ මුල් කැටකින් පාවිච්චි කරන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි මෙතන මැදගතව තියෙන යම්කිසි මුල් කැටයක් ඕන් පාවිච්චි කරනවා. බොහෝ විට ගහ මැදේ තියෙන භූමියේ ඉවසෙතෙන් ඉඳගෙන කරත්තරෝදයක ආකාරයට තමයි මේ හේන බෙදා ගැනීම සිදු කරන්නේ. ඊට පස්සේ මේ එක් කොටස තිබෙනවා ඒ වගාකට සම්බන්ධ වෙන ගොවි මහත්වරු. ඊට පස්සේ අත්‍යවශ්‍යම මේක ඉතාම සස්ටේනබල් නැත්නම් තිරසර ආකාරයෙන් තමයි මේ හේන ආශ්‍රිතව සියලු කටයුතු සිදු කරන්නේ. හේන බෙදීමට ලක් කරන්නේ ඊට පස්සේ වගාවන් තීරණය කරන්නේ භෝග තීරණය කරන්නේ මේ දේවල් ඉතාම තිරසර ආකාරයෙන් සිදු කරනවා. උදාහරණයක් විදිහට මේ කවයේ එළියටම වෙනකොටසේ නැත්නම් ඒගොල්ලෝ වගා කරන්නේ අබ වගේ අලි වගේ සතුන් කන්න අකමැති භෝග තමයි උන් මේකේ තියෙන පරිදි ආශ්‍රිතව වගා කිරීම සිදු කරන්නේ. නමුත් උන්ගේ මේ මුල් කැටයට ආසන්න ප්‍රදේශයේ උන් බඩේරු වගේ අලි කන්න කැමැති භෝග වර්ග වගා කරනවා. එතනින් වගාවට වෙන හානිය වළක්වා ගැනීම සිදු කරනවා. ඒ වගේම මේ ආශ්‍රිතව දඬු වැටක් පාවිච්චි කරනවා. විශේෂයෙන්ම ස්වභාවික තියෙන ගස් කොළන් එකට බැඳලා තාම දැඩි ආරක්ෂිත වැටක් නිර්මාණය කරනවා. ඊට පස්සේ මේ ගොවි මහතුරු මට ප්‍රකාශ කරා අතීතයේදී දැන් මේ කොටසක් එක් කාර්තුවක් ඕන් වෙන් කරනවා හේනේ වගාව පළදාව නෙලාගත්තට පස්සේ ඒකේ මීහරක් ගාල් කරනවා. ඒකට උන් කියනවා නැමි දසනවා කියලා. ඊට පස්සේ මාස 3ක පමණ කාලයක් ඔවුන් ඒ හේන තුල කකා බිබී ඉන්නේ. ඒ තුලින් ඔවුන් අවශ්‍ය ගොම සහ අනිකුත් පෝරද්‍රව්‍ය රැස් කරගන්න. අතර ඔවුන්ගේ වගාවන් කෘෂිකාර්මික බිම් ඒ සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට හැකියි. මෙන්න මේ වගේ සාම්ප්‍රදායික ක්‍රමවේද නැත්නම් කිරසර ක්‍රමවේද පාවිච්චි කරනවා මේ හේන් ගොවිතැන ආශ්‍රිතව. මේ තින්නේ ඒ වගේ ඉරිලේ නැත්නම් ඇලපත්ලෙන් හේන් කියන විශේෂයක් මානව ආශ්‍රිතව භාවිතාව වෙනවා. ඔවුන් බොහෝ විට සාම්ප්‍රදායික ක්‍රමවේද මේ ආශ්‍රිතව පාවිච්චි කරනවා. මේ ඡායාරූපයේ තියෙන්නේ මෝහමක් ආශ්‍රිතව මේ කලාව සුද්ධ කිරීම සඳහා නිර්මාණය කරගත්ත පවහන් වල. අදලා මම දැන් වගේ කාලය නම් අවසානයේ මට තව විනාඩි 5ක් විතර ගන්න පුළුවන්ද කාලේ? පුළුවන් සර්. ඊට පස්සේ මේ විදිහට මම මූලික වශයෙන් අධ්‍යයනය කරා ඒ කියන ඉරිගේෂන් ලෑන්ඩ්ස්කේප් එක. ඊට පස්සේ මේ ගොවිතැන හේන් ගොවිතැන සහ ඊළඟට මේ කියන කළමනාකරන පද්ධතිය පිළිබඳ යම්කිසි අධ්‍යයනයක් සිදු කළා. මම පෙරත් සඳහන් කරා මේ ෆාම් ඕගනයිසේෂන් නැත්නම් ගොවි සංවිධාන හඳුන්වා දීමට පෙර මේවා කළමනාකරණය විශේෂයෙන්ම මේ පෙල් විධානයේ කියන හෙඩ්මෑන් සිස්ටම් එක නැත්නම් මේ ගමේ ප්‍රධානී ආයතනය තමයි මේක අත්වශයෙන්ම මේ කියන මේක හෙරිඩිටරි පොසිෂන් එකක්. නැත්නම් පරම්පරාවට එන තනතුරක්. ඒ වගේම තමයි මේක සුවේච්ඡා තනතුරක්. ඔහුට සම්බන්ධව වැටුපක් ලැබෙන්නේ නැහැ. ඔහුට ලැබෙන්නේ මේ සලාරිස් කියලා හඳුන්වන මිසුන් සතුටෙන් දෙන කොටස තමයි නැත්නම් නුදුසලකින් කාලක කොටසක් ඔවුන්ගේ අස්වැන්නේ. ඒක තමයි ඔහුගේ ආදායම් මාර්ගය වෙන්නේ. ඊට පස්සේ අපි මේ වැඩිහිටියන් සමග සාකච්ඡා කිරීමේදී මේ මොහුගේ තිබුණු රෙස්පොන්සිබිලිටිස් නැත්නම් වගකීම් පිළිබඳව අධ්‍යයනයක් සිදු කළා. ඒදී විශේෂයෙන්ම වැව ආශ්‍රිතව කළමනාකරණය නඩත්තුව සම්පූර්ණ වශයෙන්ම බාර වෙලා තිබෙන්නේ වෙල් විධානයේ සතුව. ඔහු විසින් වැව බැම්ම කොටස් වලට බෙදීමකට සිදු කරනවා. මේක ඕන් හඳුන්වන පංගු කට්ටි කරනවා කියලා. විශේෂයෙන්ම එක් ගොවියාට තිබෙන කුඹුරු ප්‍රමාණයට සාපේක්ෂව මේක කොටස් වලට බෙදීම සිදු කරනවා. ඉන්පසු ඒ එක් ගොවි මහතා සතු වගකීමක් තමයි තමන්ට ආවිත් කොටස සකස් කරගන්න ඕනේ. උඹස් අයින් කරලා ඒකේ තියෙන අඩත්තු කටයුතු සිදු කිරීම. විශේෂයෙන්ම වැවෙන් අරගෙන පස් දාලා අඩත්තු කිරීම මොන්ට මේ කියන වැය කන්දේ කොට බෙදීම කියලා වුන් හදනවා. ඊට පස්සේ මේ තියෙන සොරවුව ඇරීම සහ වැරීම වැසීම මේ විද්‍යාලයේ සතුව තිබුණු වගකීම. ඊට පස්සේ වර්ෂාතුවට පස්සේ මොන ආකාරයේ භෝග වර්ගද වගා කරන්න කියලා තීරණය කරන්නේ මේ වෙල් විධානයේ විසින්. ඒ වගේම තමයි ලියදි සහ නිරවල් නිර්මාණය කිරීමේදී කියන ෂෙඩියුල්ස් හදන්නේ වෙල් විධානයේ විසින්. ඊට පස්සේ ජලය කොහොමද බෙදා හරින්නේ කියලා ඒකට අදාළ ෂෙඩියුල් එක නිර්මාණය කරන්නේ මේ වෙල් විධානයේ විසින්. ඒ වගේම තමයි මේ කුඹුරු ආශ්‍රිතව ආරක්ෂිත කටයුතු කිරීම නැත්නම් මනසතුන්ගෙන් මල්ලලින්ගෙන් වගේ
පෙර ගැනීම සඳහා මුරපැල් නිර්මාණය කිරීමක් කරනවා. මේකත් අර පෙර සඳහන් කරපු විදිහට ඒ ආශ්‍රිතව තියෙන කෘෂිකාර්මික භූමියට සාපේක්ෂව තමන්ට අයත් භූමියට සාපේක්ෂව ඒ කොටස සම්පූර්ණ කුඹුරම කොටස් වලට බෙදලා ඒ කාරණේ සඳහා පවර්නවා කියලා රෝහින් මහතා විසින් සඳහන් කරනවා. ඒ වගේම තමයි සීසෑම ඊට පස්සේ අස්වනු ලැබීම මේ වගේ දේවල් දින තීරණය කරන්නේ මේ වෙල් විතානේ විසින්. harvest එක නැත්නම් මේ අස්වනු නෙලීමෙන් පසු ව්‍යවස්ථිතව තියෙන අසුන් ඇල්ලීම සිදු කරලා ඒක ඊට පස්සේ ගමේ ඉන්න ජනයාට සමාන කොටස් විදියට බෙදා දීමක් ඔහු විසින් සිදු කරනවා. මෙන්න මේ විදිහට මොහුගේ වාචික විධානයට මුළු ගමම ඒ කියන භූදර්ශනය සමග ඒකාබද්ධ වෙලා ක්‍රියාත්මක වුණු ආකාරයක් අපිට හඳුනා ගන්න පුළුවන් මේ වෙල් විධානයේ මේ යටතේ. සමුද්‍ර සාකච්ඡාවට බඳුන් කර 170ක පමණ ප්‍රමාණයක් තවසුවේ විශේෂයෙන්ම වැඩිහිටි ජනතාව උන්නේ වෙල් විධානයේ ක්‍රමයට කැමති කියලා වර්තමානයේ තියෙන ගොවි සංගම් ක්‍රමයකට සාපේක්ෂව. ඒක හේතුව තමයි වර්තමානයේ දැන් මේක තියෙන බොටම් අප් අප්‍රෝච් එකක්. නැත්නම් පහළ සිට ක්‍රියාත්මක වෙන ක්‍රමයකට හරවලා තියෙනවා. එහිදී බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම ගමේ ජන කොටස් සහ මේ ආයතනවල ඒකාබද්ධ වීමෙන් මේ කියන ක්‍රියාවලිය සිදු කරනවා කියලා. නමුත් බොහෝ සාම්ප්‍රදායික ගොවි මාතෘ පවසපු දෙයක් තමයි බොහෝ විට ගොවි සංවිධාන වලට බැඳීමට ප්‍රධානම හේතුව විශේෂයෙන්ම මේ කෘෂිකාර්මික පොහොර සහනාධාර සහ නිකුත් ආර්ථිකමය කටයුතු නිසා තමයි ගොවි සංවිධාන වලට බැඳීමට මූලික හේතුව විදියට දැක්වෙන්නේ. අර ඔවුන් පෙර භූදර්ශනය සමග තිබුණු අවිචින්න සම්බන්ධතාවය ඒක නැති වෙලා තිබෙනවා වර්තමානයේ තියෙන මේ ගොවි සංකම් ක්‍රමවේදයක් සමග. විශේෂයෙන්ම වැව් නඩත්තු කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවට මූලික වශයෙන් තවරිලා තියෙනවා. ඒකී ගොඩක් වෙලාවට මේ ගොවි මාතෘකාවකට සම්බන්ධ වෙන්නේ ඩේලි ලේබර්ස්ලා දෛනික කම්කරුවන් විදියට තමයි ක්‍රියාවලිය සඳහා සම්බන්ධ වෙන්නේ. නමුත් අතීතයේ පවති ක්‍රමවේදයේදී ඒක ඔවුන්ගේම වගකීමක් ඔවුන්ගේ දූරදර්ශනයේ සමග අවිචින්න ලෙස බද්ධ වී තිබීමක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේ වර්තමාන පරිපාලන ව්‍යුහයකට විවිධ ගැටලු සහගත තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. මම පෙර සඳහන් කරා මේ කියන පීගොවි තැන සහ හේගොවි තැන මේකේ කිනකට බද්ධ වුණු ක්‍රියාවලියක් විදිහට තමයි සිදු වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම වුන් පවසන ගොවි මාතුන් පවසන උන්ට කවදාවත් අලින්ගෙන් මේම ලොකු ගැටලුවක් නැහැ. උන් කේනක් කරලා ඒක අතාරිනවා. ඊට පස්සේ කාලේ ලින්ටේ හේන කන්න පුළුවන් මේ වගේ පිරසර ආකාරයකින් තමයි බුදර්ශනේ කළමනාකරණය සිදු වෙලා. නමුත් ඔබට පේනවා මේ වර්තමානයේ මානව ගම්මානය ආශ්‍රිතව වැව් බන්ට් එක තුලම තමයි අලියට නිර්මාණය කරලා තියෙන්නේ. ඔවුන් සාම්ප්‍රදායිකව හේන් ගොවිතැන් කරපු භූමි ප්‍රදේශ සිටියම් වල පවා දැක්වෙන භූමි ප්‍රදේශ උන්ට අහිමි වෙලා තියෙන වර්තමානයේ. ඒකින්ද මේක මේ උචින්න ප්‍රවත්ම සඳහා මේ බුදර්ශනේ බලපෑම් ඇතිලා තියෙන මේ වගේ තීරණ. ඒ වගේම මම පෙර සඳහන් කරපු පරිදි මොවුන් daily workers නැත්නම් දෛනික ශ්‍රම සපයන්නන් විදියට තමයි මේ නඩත්තු කිරීම ආදී කාර්යයන් සඳහා සම්බන්ධ වීම සිදු වෙනවා. මෙහිදී අපි මේක සාකච්ඡාවට පඳුන් කරොත් අපි දන්නවා මම පෙර සඳහන් කරා අපි අර FAO නැත්නම් කෘෂිකර්ම සහ ආහාර සහ කෘෂිකර්ම ආයතනයේ විසින් මේ globally important agriculture heritage system විදියට ලෝකේ පුරා හඳුනාගෙන තියෙනවා. එක්තරා ලක්ෂ 5කට වඩා වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන තියෙනවා. උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් පිලිපිනයේ තියෙන සුගාවෝ, ඊට පස්සේ බාලි වල තියෙන සුබාක් සිස්ටම් එක, ඊට පස්සේ චීනයේ තියෙන හානි රයිස් ටෙරස් මේ වගේ සාම්ප්‍රදායික පද්ධති තිබෙනවා. ඒතකොට අපේ මේ තියෙන පිලිකලාපීය නැත්නම් උතුරු මැද පළාත ආශ්‍රිතව තියෙන මේ කුඩා වැව් පද්ධතිය, තෙලංගානුගත පද්ධතිය මේ වගේ globally important agriculture heritage system එකක් විදිහට තමයි හඳුන්වලා තියෙන්නේ. නැත්නම් නම් කරලා තියෙන්නේ. පෙර සඳහන් කරපද්දී ඒ ආශ්‍රිතව තියෙන මූලික භූදර්ශනයේ අංගයන් අර වසර 10 ගාණක් පැරණි අංගයන් තව දුරටත් ආරක්ෂා වෙලා තියෙනවා අපිට හඳුනා ගන්න පුළුවන්. ER ලීච් 1959 දී හඳුන්වා දෙන ප්‍රධාන කොටස් වර්තමානයේ වෙන විටත් මේ භූදර්ශනයේ ආශ්‍රිතව තියෙනවා. ඒ වගේම තමයි මේ බෙත්ම තැන වගේ ප්‍රෝඩි විසින් 1956 අධ්‍යයනය කරන මේ බෙත්ම ගොවි තැන වගේ දේවල් තාම ක්‍රියාත්මක වෙනවා මේ භූදර්ශනයේ ආශ්‍රිතව.
ඒ වගේම තමයි අර කියන soil conservation නැත්නම් පාංශු සංරක්ෂණය සඳහා සාම්ප්‍රදායික ක්‍රමවේදයන් පාවිච්චි කරනවා. තවදුරටත් මේ ආශ්‍රිතව තියෙන අභිචාර විධි සහ දැහිලි ඊට පස්සේ මේ මුක්ති මංගල්‍ය වගේ මේ ක්‍රියාවලින් මේ වැව් පද්ධතීන් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා අපිට හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ යම්කිසි මට්ටමකට ආරක්ෂා වුණු සාම්ප්‍රදායික පද්ධතීන් මේ කෘෂිකාර්මික පද්ධතිය ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා අපිට හඳුනා ගන්න පුළුවන්. නමුත් අර පෙර සඳහන් කරපු පරිදි හරිත විප්ලවයේ ප්‍රතිඵල විදිහට 1950ට දශකයෙන් පසු මේකේ ලොකු වෙනස්කම් සිදු වුණා. විශේෂයෙන්ම ස්වභාවික ආරක්ෂණ ක්‍රම සහ පොහොර වෙනුවට කෘත්‍රිම පොහොර ක්‍රිමිනාශක හඳුන්වා දීම ඊට පස්සේ අපි කිව්ව අර සීසෑම වගේ දේවල් වෙනස් වෙලා ට්‍රැක්ටර්ස් කම්බයින් හාර්වෙස්ටර්ස් වගේ දේවල් පාවිච්චි වෙන්න පටන් ගත්තා. ඒ වගේම මේ කලාපය ආශ්‍රිතව සිදුවන ජනගහන වර්ධනය ඊට පස්සේ ආර්ථික ක්‍රියාවලි ඒ වගේම අධ්‍යාපන තත්ත්වය මේ වගේ තත්ත්වයන් මත බොහෝ වෙනස්කම් සිදු වෙනවා. තා ශීඝ්‍රයෙන් වෙනස්කම් සිදු වෙනවා මේ කලාපය ආශ්‍රිතව තියෙන සාම්ප්‍රදායික කෘෂිකාර්මික පද්ධතිය. දැන් මගේ අධ්‍යයන කිරීමේදී මට ඊටාම සුළු පිරිසක් විතරයි හම්බුනේ තරුණ වියේ පිරිස් මේ කෘෂිකාර්මික කටයුතු වලට ඉන්නවා. විශේෂයෙන්ම අධ්‍යාපනයට යොමු වීමත් සමග උන් වෙනත් රැකියාව සඳහා යොමු වීම හඳුනා ගන්න පුළුවන්. මේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික පද්ධතීන් ආශ්‍රිතව අපි මේ ආශ්‍රිතව ආකර්ෂණයක් නැත්නම් ඒක ඇට්‍රැක්ටිව් කරේ නැත්නම් නොබෝ කාලයකින්ම මේ තියෙන සාම්ප්‍රදායික தත්ත්වයන් මේකෙන් ගිලිහී යන්නේ හැකියාව තිබෙනවා. මම හිතන්නේ මට තියෙන කාලේ අවසන් වෙලා තියෙනවා. මෙතනින් අවසන් කරනවා. අපිට සාකච්ඡාවේදී තවදුරටත් සාකච්ඡා කරන්න පුළුවන්. බොහොම ස්තුතියි. බෙහෙවින්ම ස්තුතියි ආචාර්යතුමනි. අද දිනේ ඉතා හරවත් දේශනයක් අපට ලබා දුන් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය නුවන් අබේවර්ධනයන්ට නැවත වරක් ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවේදී අපගේ සහභාගී වී සිටින සියලු දෙනාට අවස්ථාව ලැබෙනවා අපගේ දේශනය සම්බන්ධව ඔබට තියෙන අදහස් සහ ගැටලු යොමු කිරීමට. ඒ සඳහා ඔබට raise hand option, chat box සහ මයික්‍රොෆෝනය භාවිතා කරගෙන ඔබගේ අදහස් අපට යොමු කිරීමේ හැකියාව තිබෙනවා. සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද මේ ඉස්සර තනතුරක් තිබුණා ගම්පටි කියලා. ඒ ගම්පටි තනතුරයි වෙල්විදානේ තනතුරයි එක සමානවද නැත්නම් ඒ දෙක වගකීම් දෙකක් මේ අයට තියෙන්නේ. අතන්නේ බොහොම ස්තුතියි ප්‍රශ්නෙට. මම හිතන්නේ ඔබතුමා සඳහන් කරන්නේ ගම්පති කියන්නේ ගමරාල කියන තනතුර. ඊට පස්සේ යටත් විජිත පාලකයන් මේ උතුරු මැද කලාපයට එන විට මේක පාරිපාලනය උනේ ගමරාල කියන එක හෙරිඩිටරි පොසිෂන් එක. ඒක පරම්පරාවෙන් එන තනතුරක්. ඒ අනුව තමයි ඒක පරිපාලනය උනේ. නමුත් උන් මේක වඩා විධිමත් කිරීම සඳහා යටත් විජිත පරිපාලකයන් විසින් තමයි මේ වෙල් විධානයේ ක්‍රමවේදය නැත්නම් ඒ තනතුර හඳුන්වා දීම සිදු වෙනවා. අරක තමයි අපේ සාම්ප්‍රදායිකව පැවතුණු තනතුරම යම්කිසි උන්ගේ විධිමත් බවට පත් කිරීමක් තමයි වෙල් විධානයේ තනතුර ඔස්සේ සිදු කරන්නේ. හරි. ડોક્ટર නුවන් මාව ඇහෙනවද? මම යමුනා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ. මැඩම් ඇහෙනවා. මට පොඩ්ඩක් මේ වෙන රාජකාරියක් නිසා පරක්කු වුණා සම්බන්ධ වෙන්න. මම හිතන්නේ මම මැද භාගයට ටිකක් පල්ලෙහා වගේ සම්බන්ධ වුණේ. හරිම රසවත් මුලදී සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ. මම හිතන්නේ අපිට ඒක YouTube එක හරහා හරි බලා ගන්න පුළුවන් වෙන්නේ අනාගතේ නේද? ඔව් මැඩම්. YouTube එකේ මෙහෙම එකක් තියෙනවා. දැන් මේකේ මේ මට පොඩ්ඩක් දැනගන්න කැමතියි. මේ ඔබතුමාගේ අධ්‍යයනය තනිකරම ওই නුවර කලාවිය පැත්තට තමයි මේ පදනම් උනේ නේද? නුවර කලාවියෙන් එන්නේ නේද රයිසෝන් එකේ? කොට ඒකේ දැන් ඔය මේ විල් විධානයේ ඇතුළු ඒ තනතුරු තවදුරටත් ක්‍රියාත්මක වෙනවද? මොකද්ද තත්ත්වේ? මැඩම් දැන් අර මම කිව්වාගේ මැඩම් අර කමරාල කියන තනතුර තමයි ඊට පස්සේ යටත් විජිත පරිපාලනය යටතේ වෙල් විධානය කියලා මේක අර ලෙජිටිමයිස් කරන්නේ.
ඊට පස්සේ 1991 දී එතකොට මේ ඊට කලින් අර ගල්ඔය ව්‍යාපෘතිය යටතේ තමයි අර ගොවි සංවිධාන හඳුන්වා දීම සිදුවන්නේ. ඊට පස්සේ 1991 එක නීතිගත වෙනවා. නමුත් වර්තමානයේ මේක වෙල් විධානයේ තියෙන තනතුර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වෙනුවට තනතුරක් හඳුන්වලා දීලා තියෙනවා ජලපාලක කියන තනතුර. මේ සංවිධාන ආශ්‍රිතව. නමුත් ඒක අත්වශයෙන්ම අර වෙල් විධානයේ තිබුණු වගකීම් මේ රෙස්පොන්සිබිලිටිස් මොනවත් යාට නැහැ. මේ ජලපාලක කියන තනතුරට ගොඩක් වෙලාවට වර්තමානයේ තියෙන අර සොරවු වැරීම සහ වැරීම වැසීම කියන කාර්ය පමණයි බාර දීලා තිබෙන්නේ. ඔව්. ඊළඟ මම ඒක අහන්න හේතුව මේ 90 දශකයේ මුල භාගයේදී ඉවා මිර්ඩාල් සීගිරිය ආශ්‍රිතව කරපු මං හිතන්නේ නුවන් ඒවා බලන්න ඇති ෆර්දර් ස්ටඩීස් පොත්වල එහෙම තිබුණා. මේ තුමියත් ඔය පැත්ත පිළිබඳවත් ඔය හේන් මගාව සහ ඔය ජල කළමනාකරණයේ පැත්ත පිළිබඳව අවධානය යොමු කරුවා ඒ පරිශ්‍රණය. මොකද මමත් ඒ කණ්ඩායමේ තුමියත් එක්ක සේවය කළා මේ සහායිකාවක් විදිහට. මේ ඊළඟට ડોક્ટર ක්‍රිකට් එක්ක වැඩ කරපු වෙලාවල් වලදීත් එතුමියත් යම් ආකාරයකට ඔය සමාජයට ගලපන්න උත්සාහ කරා. මේ අනිත් කාරණේ තමයි මට දැනගන්න ඕනේ. දැන් ඔය ඔබතුමාගේ ඔය අධ්‍යයනයේදී අවධානය යොමු කරාද දැන් භූමි භාවිතේනේ ගොඩක් ඔය කතා කළේ ජල කළමනාකරණයේ භූමි භාවිතේ ඒ පැත්ත. එතකොට ඔතනදී ඔය මේ අස්වැන්න නෙලීම පිළිබඳව සාම්ප්‍රදායික කුෂිකර්මාන්ත ක්‍රමවේදේ මම හිතන්නේ මේක සමාල්ලාවට ડોક્ટર නුවන්ගේ PhD එක වගේ විය හැකි. මම දන්නේ නැහැ ඒක මොන පරිශන මට්ටමකට ගියාද කියලා. එතෙන්දී ඔය මේ අස්වැන්නු නෙලීම පිළිබඳවත් සාම්ප්‍රදායික ක්‍රමවේද පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු වුණාද දන්නේ නේද? මේ සම්මුඛ සාකච්ඡාවලදී මැඩම් මට එහෙම ලොකු තොරතුරු ප්‍රමාණයක් ඒ පිළිබඳව රැස් කරගන්න හැකියාවක් තිබුණේ නැහැ. විශේෂයෙන්ම දැන් අර ඒගොල්ලෝ ගොඩාක් අර පෙළඹිලා තිනවා අර කම්බයින් හාර්වෙස්ටර්ස් වලට මේ වගේ දැන් මේ සාම්පල්ස් ගොඩාක් කට්ටිය ඒ වගේ දේවල් වලට පෙළඹිලා තිනවා. ඒ නිසා අර සාම්ප්‍රදායික ක්‍රමවේද ඊටාම සීමිතව වෙන්නේ නැති මම හිතන්නේ ක්‍රියාත්මක වෙන්නේ මේ කලාපය ආශ්‍රිතව. හරි හරි. අනිත් එක තමයි දැන් ওই පරිශ්‍රණයේ මේ ඔය සම්ප්‍රදායික කුෂිකර්මාන්තය අපේ මේ යම් කලාප වලින් අතුරුදහන් වී යාමත් නූතන ක්‍රමවේද අනුගත වීමත් කියන දෙක අතරදී ඕක වඩාත් සස්ටේනබල් වෙන්නේ මොන ක්‍රමවේදේ මතද? ඔබතුමාගේ අත්දැකීම පරිශ්‍රණ වලට මේ දත්ත වලට අනුව ඒ පැහැදිලිද මම අහපු එක? ඒ කියන්නේ දැන් එකක් තමයි ડોક્ટર නුවන් කිව්වා දැන් යංග ජෙනරේෂන් තරුණ පරම්පරාවේ දැන් මේ කුෂිකාර්මික කටයුතු වලට අධ්‍යාපන ධාරාව යනාදී දේවල් එක්ක බලනකොට දැන් යොමු වීමේ ප්‍රවණතාවය අඩුයිනේ. හැබැයි මෙන්න මේ කොවිඩ් තත්ත්වයේ සහ වර්තමානයේ ඔය මේ රසායනික පොහොර භාවිතය නිසා මේ අපේ යම් අය තරුණ පරම්පරාවත් පොඩ්ඩක් මේ පැතිවල පවා මං ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ මේ පැතිවල පවා පොඩ්ඩක් කුෂිකර්මාන්තේ නැවත වතාවක් යොමු වීමේ අවස්ථාවක් උදා වුණා. විශේෂයෙන් ඔය වකුගඩු ආබාධයේ ආශ්‍රිතව ආපු ප්‍රශ්න මේ පසුගිය දශක කිහිපය තුළ මතුවෙච්ලා පහුගිය කාල සීමාවක ගොඩක් මතුවෙලාවනේ. ඒ නිසා අර සම්ප්‍රදායික කුෂිකර්මාන්තයට තැන දීම ඊළඟට ඔයා සඳහන් කරා අර සම්ප්‍රදායික සහල් වර්ග පිළිබඳව ඒවට ලොකු ඉල්ලුමක් මේ කලාපයේ දැන් තියෙනවා නුවන්. ඒ කියන්නේ හරි ඉල්ලුමක් තියෙනවා විශාල ගාණක් ඊළඟ කොස් දෙල් වලට එහෙම කොස් එහෙම දෙල් එහෙම පොලොස් එහෙම උදේ මාකට් එකෙත් උදේ 10 වගේ වෙනකොට ඔක්කොම අරගෙන ඉවරයි. මේ මට්ටමක් ඇවිල්ලා තියෙනවා මේ වර්තමාන තත්ත්වයට එක්ක. ඉතින් මං ඇහුවේ ඔය සම්ප්‍රදායික ක්‍රමවේද සහ ඔය සම්ප්‍රදායික සහ ඖෂධීය ඔය අපි ගත්තොත් එහෙම දැන් ඔයා මතක් කරුවා අප ගැන මතක් කරා කුරහන් ඔය වගේ දේවල් අපේ සම්ප්‍රදායික කුෂිකර්මාන්තය තුළ ලොකු තරක් දිනාගෙන හිටපු ඒවා අපේ කොටි කාලේ නම් ඇත්තට මේ තැන්වල අපි ගැවසිලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් අතුරුදහන් වීමත් ඊළඟට වර්තමානයේ ඔය ශ්‍රීග්‍රේන් විශාල ප්‍රමාණයක වගාවන් වලට යොමු වීමත් එක්ක මේ ඒකේ මේ මං කියන්නේ ඒක තිරසාර සංවර්ධනයත් එක්ක කොහොමද බලපාන්නේ කියන කාරණේ මං අහන්නේ නුවන්ගෙන්. ඒක මේ අපිට අවධානයට ලක් කරන්න බැයිද අපේ මේ රාජ්‍ය යාන්ත්‍රණයන් සමග ප්‍රාදේශීය වශයෙන් හෝ? අනිවාර්යෙන් පුළුවන් මැඩම්. දැන් විශේෂයෙන්ම මම හිතන්නේ පළවෙනි දේ තමයි අපි මේක හරියටම ડોකියුමන්ට් කරන්න ඕනේ. දැන්ට ආරක්ෂා වෙලා තියෙන අංගයක්. දැන් මේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික පද්ධතිය තුළ දැනට හඳුනා ගන්න පුළුවන් අංගයන් ડોකියුමන්ට් කරන්න ඕනේ. ඊට පස්සේ මේවා අපි අර ඇට්‍රැක්ටිව්ස් නැත්නම් ආකර්ෂණයන් දෙන මාර්ග බවට පරිවර්තනය කරන්න සිදු වෙනවා. දැන් අතොසින්ම මම අර ජපානයේ
course එකකට සම්බන්ධ වුණා nature culture interlinkages කියලා. මම හිතන්නේ ගාමිණීසර් ඉන්නා මෙතන. මේගොල්ලන්ගේ තියෙන අර ශිරකවාගෝ ගොකෑමා වගේ ප්‍රදේශවල ඒ වගේ සාම්ප්‍රදායික කෘෂිකර්ම භූමීන් තියෙනවා. නමුත් වර්තමානයේ ඒ අර ඩිපොපියුලේෂන් මිනිස්සු ඒවයින් ඈත් වීම නිසා මේවා පවත්වාගෙන යාමට බැරි තත්ත්වයක් ඇති වෙනවා. නමුත් ඒගොල්ලෝ දැන් වර්තමානයේ කරලා තියෙන්නේ මේවා සංචාරක ව්‍යාපාරය වගේ දේවල් agriculture festivals යනවා ඒ කලාප ආශ්‍රිතව. දැන් මෙතන දක්න තියෙන දෙයක් තමයි දැන් මානවයත් වශයෙන්ම මගේ ක්ලාස්මේට් කෙනෙකුත් ඉන්නවා නේද? ඌ ඇත්ත වශයෙන්ම හේන් ගොවිතැන් වර්තමානයේ වෙන විදිහට කරන්නේ. ඌ එක්කත් අරගෙන ඇවිල්ලා හේන් ගොවිතැන් කරන්නේ වෙන රැකියාවක් කරන්නේ. දැන් මේ කලාපය ආශ්‍රිතව දැන් මම ඔහු නිසා 2002 3 විතර වගේ සංචාරය කර අවස්ථා කීපයක. දැන් ඒ කාලය වෙන විට මම දැක්කා මේ කියන මුල් කැටහේ මේ තියෙන ස්වභාවික භූදර්ශනයේ අංගයන් ඉතාම විශාල වශයෙන් මේ කලාපය ආශ්‍රිතව හඳුනා ගැනීම තිබුණා. නමුත් දැන් මම මගේ අධ්‍යයනය සඳහා වර්තමානයේ යන විට මීට අවුරුදු කිහිපයකට කලින් යන විට ඉතාම සීක්‍රයෙන් ඒවා ඔවුන්ගෙන් ඈත් වෙලා තිබෙනවා. නමුත් විශේෂයෙන්ම හේන් ගොවිතැන වගේ දේවල් වලට තාමත් අඩු වශයෙන් තමයි ඒගොල්ලෝ ඔය ෆර්ටිලයිසර්ස් කෙමිකල්ස් පාවිච්චි කරන්නේ. නමුත් මේ ගොවිතැන වගේ දේවල් සම්පූර්ණ වශයෙන් නරක තත්ත්වයකටපත් කරලා තියෙනවා. උත්තර මැඩම් කිව්වා වගේ දැන් අපි අර බලන්න ඕන මොනවද නූතනේ අපිට කරන්න පුළුවන්. අර වගේ වෙනම මාකට් එකක් හැදිලා තිනවා මේ වගේ ඔර්ගැනික් ෆුඩ් වලට. ඊට පස්සේ හාල් වලට. ස්ට්‍රැටජිකලි කොහොමද අපි මේ තරුණ පරපුරත් මේකට යොමු කරගෙන මේ දේවල් ප්‍රොමෝට් කරන්නේ කොහොමද කියන එක මැඩම් ඒක අපි සාකච්ඡා කරන්න ඕනේ. තාම වැදගත් ඒක. හරිම සන්තෝසයි මේ ડોક્ટર නුවන් හරිම ආස හිතෙනවා මේ ඒ දේශනාවලට සලන් දෙන්න ලැබෙන එකත්. මොකද දන්නවද? අනිත් එක තමයි අපේ මේ අතීතය ගත්තාම අපේ රාජ්‍ය සේවකයොත් මේ රාජ්‍ය සේවකයාගේ වෘත්තියට අමතරව ඒ හැම සේවකයෙක්ම මේ ගොවියෙක් වශයෙන් එයාගේ ජීවිතේ තිබුණ කොටසක්. ඒක අපි අත්දැකීමෙන් දන්නවා. ඉතින් ඒක නිසා සෞඛ්‍ය සම්පන්න සමාජයක් ඉන්නේ ඒ තුල නිර්මාණය වෙනවා. ඉතින් අපිට පුරාවිද්‍යාඥයෝ හැටියට ඔබතුමාත් අතර පුරාවිද්‍යාඥයෝ හැටියට අන්න ඒ වගේ මේ රාජ්‍ය පාලන යාන්ත්‍රණය පවා මේවට යොමු කරගන්න අපිට පුළුවන්කමක් තියෙනවා නම් මොකද දැන් ඇත්තටම වර්තමාන රජයේ පවා එවැනි දේවල් ඔස්සේ දැන් යමින් තියෙන තත්ත්වයක් තියෙනවානේ. ඉතින් මට හිතෙනවා අපේ ડોક્ટર නුවන්ලට එහෙම ඉදිරියේදී උනත් ඕවට සහයෝගය ලබා දෙන්න ලොකු අවස්ථාවක් ගන්න පුළුවන්. ඕගොල්ලෝ විදේශගත වෙලා ගොඩක් මහන්සි වෙලා මේ අධ්‍යාපනයන් අරගෙන ඇවිල්ලා දැන් ඉන්නේ අපිට හරි ආඩම්බරයි. ඉතින් හරි සන්තෝසයි ડોક્ટર නුවන් මේ අපි සුබපතනවා ඔබතුමාට. ආසයි කතා කරන්න. ඒ වුණාට අපි දැන් මේ වෙලාවේ මම ඉච්චර ප්‍රයෝජනෙ ගන්න එක නරකයි කාලේ. එහෙනම් මම ඔබතුමාට ඉතිසිතින් සුබපතනවා. තව පරිශ්‍රණ කරගෙන යන්න ඉස්සරහට. පෝස්ට් ડોක්ටරල් වැඩ හොඳයි. thank you ડોક્ટર නුවන්. බොහොම ස්තුතියි මැඩම්. බෙහෙවින්ම ස්තුතියි. ඔබ සියලු දෙනාට හැකියාව ලැබෙනවා ඔබගේ අදහස් එකතු කරන්න අද දේශනය සම්බන්ධව. අද දිනේ දේශනය පැවැත්වුවේ ශ්‍රී ලංකාවේ වියලි කලාපය ආශ්‍රිත සම්ප්‍රදායික කෘෂිකාර්මික පද්ධතීන් කළමනාකරණයේ විකාශනය සහ තිරසාරභාවය කියන මාතෘකාව යටතේ. නුවන් සර් මාව ඇහෙනවද? හරිනවා. සර් මම රජරට පළවෙනි ආකියොලොජි ස්පෙෂල් බැච් එකේ උදයන්ගනි මම හල්දුම් මුල්ලේ සමහරට සර්ට කිව්වා මතක් වෙයි ගම්ම. සර් මේ මම දැන් හල්දු මුල්ලනේ අපේ ගමට කියන්නේ මාළදොල කියලා ඔය වේලියෝ එකේ නතු ගංගාව ආශ්‍රිතව තමයි අපේ ගම තියෙන්නේ. ඉතින් මේ අපේ සීයත් ඔය සර් කියන වෙල් විදානයේ තනතුර දරපු එක්කෙනෙක්. එතකොට අපේ දැන් ලොකු තාත්තා අර පරම්පරාවෙන් උරුම වෙනවා කියන එකත් එක්ක දැනටත් මේ ගමරාල කියන තනතුර ඒ කියන්නේ ගමේ කට්ටිය එයාට කියන්නේ කියලා සර්. 100ටත් එහෙම කිව්වා කියලා තමයි කියන්නේ. දැන් සර්ට ඔය අධ්‍යයනයේ අපේ උතුරු මැද කලාපේ කරනකොට හම්බ වුණාද ඒ වගේ වෙල් විදානේ කෙනෙක්ගේ දින සටහනක් ඒ වගේ දෙයක් සර්ට හම්බ වුණාද? හොයාගන්න පුළුවන් වුණාද? නෑ ඒ වගේ දෙයක් නම් හොයාගන්න බැරි නම් මම හිතන්නේ තාම ප්‍රයෝජනවත් ඒ වගේ දෙයක් හොයාගන්න පුළුවන්. ඒක තමයි සර් මට දැන් සර් මේක කියද්දි මතක් වුණේ අදටත් අපේ ගෙදර අපේ සීයා ලියපු මේ දින සටහන් පොත් තියෙනවා සර්. පොත් දෙක තුනක්ම මේ දැන් අර මට ඒක
කවදා හරි වැදගත් වෙයි කියලා මට හිතෙච්ච නිසා මම ඒවා මේ අපේ සීයලා තාත්තලා ආරක්ෂා කරලා තියෙනවා ඒ විදිහටම මේ දින සටහන් පොත්වල තියෙනවස මේ සීයාගේ රාජකාරිය. දැන් ඇත්තටම කිව්වොත් දැන් අපිට වුණත් අපි දැන් ෆීල්ඩ් එකේ වැඩ කරද්දී උනා සමහරට අපිට දෛනික සමහරට ලියන්න අමතක වෙනවා. නමුත් මං හරියටම දැක්කා එක දවසක්වත් නොකඩවා එක දිගට මේ අපේ සීයා මේ දින සටහන හරියට ලියලා තියෙනවා. හරියටම එදා කොයි හෙට්ටද ගියේ කොයි විදිහද කට්ටිය දැනුවත් කරේ ඊට පස්සේ අද කරපු රාජකාරිය මොකද්ද ඊට පස්සේ හරියට රාජකාරිය කරපු නැති කෙනෙකුට දඬුවමක් විදිහට මොනවාද නියම කරේ ඊට පස්සේ හරියට අද දිනේ මම ගියා මෙන්න මෙයාගේ කුඹුර බැලුවා මේකට හරියට මේ වතුර බදින එක්කෙනෙකුට වෙන කෙනෙක් මේ ඒ වතුර වහලා ඒ නිසා මෙයාට මෙන්න මේ දඬුවම දෙනවා අහවලාගේ හරක් මෙන්න මේ කුඹුරට පැනලා ඒකට දඬුවම මම මෙන්න මේක නියම කරා ඊට පස්සේ අහවල් දවස වෙද්දී වතුර නිකුත් කරනවා ඒතකොට කට්ටිය හරියට මේ දවසේ මේ වී වපුරන්න ඕනේ ඔන්න ඔය විදිහට හරියට මුළු අවුරුද්දෙම සෙනසුරාදා ඉරිදා එක්ක හැම දවසක්ම සටහන් කරලා තියෙනවා දින සටහන් පොතේස මම හිතනවා සර්ගේ අධ්‍යයනයේදී ඒ වගේ දෙයක් ගොඩක් වැදගත් වෙයි කියලා. අනිවාර්යෙන්. මම හිතන්නේ අතිශයින්ම වැදගත් වෙනවා. දැන් අපි සාකච්ඡා කරමු මේ සාම්ප්‍රදායික දැනුම ඊට පස්සේ මේ දේවල් ඉදිරියට ආරක්ෂා කරනකොට මම හිතන්නේ තාම වටිනා දෙයක්. ඔව් ඒක තමයි සර්. ඔයාටම සම්බන්ධ වෙලා අධ්‍යයනයක් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පරිශීලනය කරන්න දෙනවා නම් ඒක තාම ඒක තමයි ඔව් ඒක හරි වැදගත් කියලා මේ මටත් දැන් තේරෙනවා දැන් මේ සාමාන්‍යයෙන් අපි හිතන්නේ ඔය වගේ දෙයක් කියලා ඔය විසි කරලා දානවානේ මට මතක විදිහට 1956 අවුරුද්ද මට මතකයි ඊට කලින් මට මතක නෑ මතක විදිහට මේ 56 වගේ සමහර ඒවා පැන්සලෙන් පහු කාලේ වෙනකොට තමයි පෑනෙන් ලියලා තියෙන්නේ ඔව් පැන්සලෙන් ලියපුවත් හොඳට තියෙනවස පැහැදිලිව ඒ විදිහටම අස්සන දාලා දිනේ හරියටම මේ දින සටහන් පොත මේ පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා ඒක තාම වටිනවා මම හිතන්නේ වෙනම ප්‍රකාශනයක් විදියට නිකුත් කරන්න පුළුවන් නේද ඔව් ඒකේ මම සර්ගේ උපදෙස් බලාපොරොත්තු වෙනවා සර්ගේ අධ්‍යයන කටයුතු මට ඔව් අවශ්‍ය වුණොත් මට තොරතුරු ලබා දෙන්න පුළුවන් සර් ඒක කාට හරි ප්‍රයෝජනවත් වෙන නිසා බොහොම ස්තුතියි සර් ගොඩ දවසකින් සර්ගේ දේශනයක් අවුරුදු 5-6කින් අහන්න ලැබිච්ච එක ගැන ගොඩක් ස්තුතියි සර් එහෙමනම් ඔව් ස්තුතියි බෙහෙවින්ම ස්තුතියි ඔබලාගේ ගැටලු සහ අදහස් අපිට යොමු කිරීමට හැකියාව ලැබෙනවා chat box මාර්ගයෙන් ඒ වගේම මයික්‍රොෆෝනයේ භාවිතයෙන් ඔබලාට ඔබගේ අදහස් යොමු කිරීමේ හැකියාව තියෙනවා ඒ වගේම සියලු දෙනාටම මතක් කරන්න ඕනේ අපගේ මීට පෙර පටිගත කළ දේශන ඔබලාට නැරඹීම හැකියාව තිබෙනවා අපගේ YouTube channel ඔස්සේ සහ අපගේ Facebook පිටුව ඔස්සේ Department of Archaeology and Heritage Management කියන අපගේ YouTube channel ඔස්සේ සහ Department of Archaeology and Heritage Management RUSL කියන Facebook පිටුව ඔස්සේ අපි මීට පෙර සිදු කළා වූ සියලු දේශන ඔබට නැරඹීම හැකියාව ලැබෙනවා නුවන් සර් ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා මේ chat box එකේ. ඔව්. සර් අහලා තියෙනවා සර්ගේ රිසර්ච් ආටිකල් එකේ මාතෘකාව නැත්තම් ලින්ක් එක සර්ට ෂෙයා කිරීමේ හැකියාවක් තියෙනවද කියලා. පුළුවන් මම මේකට ෂෙයා කරන්න. හරි සර්. thank you sir. ඩොක්ටර් නුවන් ඔව් ඇහෙනවද ඇහෙනවා ඔව් මම නිරූපා කතා කරන්නේ අහගෙන හිටියා අති විශිෂ්ටයි ඇත්තටම මට නම් මට ඉතින් මම ඔය මේ ඔයා ඔය කියපු
ඒ පරිසරයේම පුංචි කාලේදී නම් අවුරුදු 35ක් වගේ ඒ පරිසරයේ හැදිච්ච කෙනෙක් මම. ඔය කියන හැම දෙයක්ම අත්විඳ කෙනෙක්. ඉතින් එතනදී ඔයා හරිම දැන් අපි ප්‍රායෝගිකව අත්විඳ දෙයක් ඔයා හරිම විද්‍යාත්මකව ඒක අධ්‍යයනය කරලා අපිට කියලා දුන්නා. ගොඩක් පිං සහ මට දෙයක් අහන්න ඕනේ මට තේරෙන විදිහට දැන් අර අපි ඇත්තට මේ ඔය වසර ගණනාවක් තිස්සේ අපි බොහොම සාම්ප්‍රදායික විදිහට ඒ දේවල් කරගෙන ආපු නිසා අපේ ඒ පරම්පරාවම බොහෝ ස්වභාවික සහ ඇති වෙන්න පුළුවන් ගැටලු මේ අනිත් පැත්තෙන් හැම පැත්තකින්ම ඇති වෙන්න පුළුවන් ගැටලු අවම කරගෙන ඇවිල්ලා තිබ්බා. මම අහන්නේ ඒ සාම්ප්‍රදායික ක්‍රමවේද නිසා එහෙම ආවත් දැන් වෙනකොට මේ පද්ධතිය අපි අපි දැන් ඇතුළත් කරගෙන තියෙන විද්‍යාත්මක ක්‍රම කියලා ඇතුළත් කරගෙන තියෙන ඔබ ඔය කියපු ගොවි සංවිධාන හරහා හෝ ඊට පස්සේ එන ඒ දේවල් නිසා ඒ පද්ධතිය ගැටලුකාරී තත්යකට ඇවිල්ලා නේද මේ වෙනකොට තියෙන්නේ. එහෙම කියන්නේ දැන් ඔබ එකක් සඳහන් කරා අලි ප්‍රශ්නේ වුණත් අලි ගම්වාදීම තුල පවා ඉස්සර අපේ අය ඒ පාවිච්චි කරපු ඒ ක්‍රමවේදෙන් එහෙම දෙයක් උන්නේ නැහැ. ඇත්තටම සතුන්ගෙන් පවා හිරිහැරයක් උනේ නැහැ. ඒ ඔය ගම්වැව් පද්ධතියත් එක්ක ඒ කරගෙන ගියපු කෘෂි කර්මාන්තයට මේ කරදරයක් උනේ නැහැ. හැබැයි දැන් අද ඒ කරදරයට මුහුණ පාලා තියෙනවා අපේ ක්‍රමවේදවල තියෙන වෙනස් වීම මත. ඔබ විශ්වාස කරනවාද සාම්ප්‍රදායික ක්‍රමවේද නේද අපිට තාමත් ඉදිරියට ගෙනියන්න ඕනේ කියන එක? කාරණා කීපයක් තියෙනවා. සඳහන් කර පරිදි මේ තිබුණු සාම්ප්‍රදායික කෘෂිකාර්මික පද්ධතිය ඒකම ඉරසර පීකෝ විතන ඊට පස්සේ දෙවතු වගාවල් ඊට පස්සේ වැවත් සමග තියෙන සම්බන්ධය ඊට පස්සේ මුළු ගමේම කොට ඒ සියලු දෙනාම ඒ උදර්ශන එක්ක බද්ධ වෙලා තමයි මේක ක්‍රියාත්මක වුනේ. ඒ බුදර්ශනයේ කොටස් විදියට නමුත් තමුන්ගේ ඒ සාම්ප්‍රදායික දැනුමත් සමග බද්ධ වෙලා තමයි මේක ක්‍රියාත්මක වුනේ. ඒ කම්පලන්ට් එක අතර නැත්නම් එක කොටස අතර අන්තර් සම්බන්ධතාවයක් තිබෙනවා. විශේෂයෙන්ම ජෛව විවිධත්වය සහ සංස්කෘතික විවිධත්වය ගත්තාම. නමුත් වර්තමානයේ වෙලා තිබෙන්නේ මේ කියන 1950 දශක වලින් පසු හඳුන්වා දෙනු මේ හරිත විප්ලවයත් සමග හඳුන්වා දීපු මේ නව ආදේශයන් එක්ක මේ කියන තත්ත්වයන් බොහෝ දුරට වෙනස්කම් වලට ලක් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි මම සඳහන් කරපු වෙල් විදානේ ක්‍රමය ඒතර පරම්පරාවට ආපු ක්‍රමවේදය. තනතුරක් ඒ වෙල් විදානයේ verbal command එක නැත්නම් වාචික ඒ විදානයට මුළු ගමක්ම වැඩ කරනවා. ඒ සියලු දේවල් කරනවා. ඒ කියන්නේ අර ඔහුගේ දිගේ භූදර්ශනයත් එක්ක සහ ඒ සමස්ත පද්ධතිය එක්කම තියෙන සම්බන්ධය. ඔව්. වර්තමානයේ විතර දැන් ඉන්ටර්වයුව කරපු ගොඩක් අය ෆාමර්ස්ලා කියන්නේ ඒගොල්ලා මේ ගොවි සංවිධානයට බැඳෙන්න ප්‍රධාන හේතුව එක්කෝ රජයෙන් ලැබෙන දෙයක්. කොහොන සාධාර ගන්න එහෙම නැත්නම් මොකක් හරි වන්දියක් ලබා ගන්න මේ ඒවා. නමුත් අර තිබුණු අර සම්බන්ධය අර භූදර්ශනය එක්ක තිච්ච සම්බන්ධය නැති වෙලා තියෙනවා. දැන් ඒගොල්ලෝ දැන් මේ ආශ්‍රිත වල ඒ සියලුම තීරණ ගන්න නඩත්තු කටයුතු දෙන්න වාරි ඉංජිනේරුවන් විසින්. දැනුම සමග ඒවයින් කිසිම දෙයක් ඒගොල්ලෝ හඳෙන්නේ නැහැ කියලා කියනවා. දැන් මොවුන් ගමේ ඉන්න ගොවි සම්බන්ධ වෙන්නේ ඩේලි වර්කර්ස් විදියට තමයි ක්‍රියාවලිය සමග සම්බන්ධ වෙන්නේ. ඒ නිසා අර තීච්චේ සාම්ප්‍රදායික පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා තිනවා. especially මේක අර පිට ගොඩක් ඉන්ට්‍රෙස්ටිං වගේ තමයි තේරෙන්නේ මේ අර බොටම් අප් අප්‍රෝච් එක කියනවා. නැත්නම් යට පාලසි ඉහළට එන ගොවි සංවිධානය කිව්වම අපිට ගොඩක් වෙලාවට එහෙමනේ ඉන්නේ බොටම් අප් අප්‍රෝච් එක කියලා. නමුත් යථාර්ථය වෙන්නේ අර සාම්ප්‍රදායික පද්ධතිය ඇතුළත අර ගමරාල සහ ඊට පස්සේ වෙල්විදාන තනතුර ඊට වඩා ප්‍රසරන්දමින් ක්‍රියාත්මක වෙලා තිබෙනවා මේ කලාපය ආශ්‍රිතව. බොහොම ස්තුතියි. ඒ වගේම මම දැනගන්න ආසයි මේ ඒරුව කියන පද්ධතිය ඔබතුමාගේ නිරීක්ෂණයට ලක් වෙලා තියෙනවද? ඔව් නිරීක්ෂණයට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන් මම අධ්‍යයනය කරලා නැහැ මම. දැක්කේ නැද්ද ඒ පද්ධතිය තුල අපේ මේ අනුරාධපුරේ කියන්නේ මේ කලාපයේ විශේෂ ස්වභාවයක් දැක්කේ නැද්ද එතන? මම ඒවා විශේෂ අධ්‍යයනයකට ලක් කරලා නැහැ. මම ඉල්ලීමක් කරනවා මේ පද්ධතිය චුට්ටක් ඔය මානව වගේම අධ්‍යයනය කරන්න බොහොම මේ සුදුසු වටපිටාවක් වේවි ඔබගේ
ඉස්සරහා තව කරන මේ අධ්‍යයන වලට ඒ වගේම අර දැන් කියපු දෙයට මම පුංචි එකතුවක් කරන්නම්. දැන් අපේ මේ මගේ දැනට මගේ මහත්තයාගේ ගම වේලසුමන යෝධයාගේ කියන නින්දගම් කියන ඔය ඉරුපන්කුලම කියන ගම් පැත්ත ඒකේ දැන් වැව හදනවා. වැවට ඇත්තටම ඔබතුමා කියපු විදිහට මේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් හදනවා අර සාම්ප්‍රදායික තාක්ෂණ. දැන් ගමේ ඉන්න වයසක අය හරිම විරුද්ධයි දැන් මේ ඉංජිනේර්ස්ලා කරන දේවල් වලට. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ විවේචනයට විතරයි ලක් වෙන්නේ. හේතුව අර කරන දේවල් මේගොල්ලන්ගේ අර සාම්ප්‍රදායික දැනුම කියන දෙයට අහුම්කම් දෙන්නෙම නැහැ. ඇත්තට මේක හරි සෝචනීයයි. මේ ඒ කියන්නේ ඒක ඊට වඩා හරි සුවිශේෂයි. මේ මිනිස්සු ඔයගොල්ලෝ પરම්පරාවක් අරගෙන ආපු දැනුම එතන තියෙනවා. දැනුම් සම්භාරයක්. හැබැයි අර නූතනේ දැනට තියෙන පුංචි තාක්ෂණයක් එක්ක ඒගොල්ලෝ හරඹ කරලා අර අපි දකින ඒ සිස්ටම් එක නැති වෙන තැනට යන මේ එකක් තියෙන්නේ. ඉතින් මම මේ යෝජනාවක් විදිහට ඉදිරිපත් කරන විශ්වවිද්‍යාල වලින් ඔබතුමන්ලට පුළුවන් මේ දේවල් දැන් අපිට කේවලව මම ගමට ගියාට මම මේක දැක්කට මට බලපෑමක් කරන්න බෑ පෞද්ගලිකව. අපිට තේරෙනවා. තේරුණාට ඒකට ගමේ ඉන්න ඔය කියන ඒ වෙල් විදාන්න පරම්පරාවේ ඒ අයටවත් ඒකට බලපෑමක් කරගන්න බැරි තරමටම ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ට දැන් බෑ ඇත්තටම. මොකද සල්ලි එන්නේ අතනින් කරන්නේ ඒගොල්ලෝ තීන්දුව ගන්න ඒගොල්ලෝ මේ අර මම දන්නවා ડોක්ටර් නුවන් දන්නවා මේ අපේ අනිත් සබ්ජෙක්ට් වලටම වෙලා තියෙන දේ සාම්ප්‍රදායික දැනුම ප්‍රයෝජනෙට නොගැනීම. ඇත්තටම ඒකට අහුම්කම් නොදීම තුල ලොකු විනාශයක් වේගන යනවා. අපිට පෞද්ගලිකව පේනවා. මම යෝජනාවක් විදිහට කරනවා ඔබතුමාලා මේකට මැදිහත් වෙන්න. මෙතනදී පරිේශන මට්ටමින් හෝ මේ දේවල් ආපහු අපි අර සාම්ප්‍රදායික දේවල් තිරසාර එතන තියෙනවා තිරසාර කියන වචනේ ඇත්තටම ඒ දෙයට යනවා නම් ඇත්තටම අපිට පුරාවිද්‍යාඥයෝ විදිහට ඕගොල්ලෝ අපි දකින්න මේ ඇත්ත එළියට දෙන්න පුළුවන් නම් මොකද බොහෝ වෙලාවට මම දන්න දෙයක් තමයි පුරාවිද්‍යාඥයෝ කියන අපි ඔබ අපි ගන්න දැනුම අපි මේ කීප දෙනාට සීමා වෙනවනේ බොහෝ විට. ඒ අධ්‍යයනයන් හැම වෙලෙම දැන් ඔන්න මේක හරීම වැදගත්. මේ දේශන මාලාව රජරට විශ්වවිද්‍යාලයෙන් කරන ඇත්තටම මේක පුදුමාකාර වටිනවා. කොවිඩ් වසංගතයට පින් සිද්ධ වෙන්න හරි ඒකේ හොඳ පැති මේ ඇත්තටම මේ Zoom වලින් හරි ඔබතුමාලගේ දැනුම අපිට ලැබෙන එක නැත්නම් අපිට කවදාවත් දැන් කොහේ හරි දේශනයක් තියෙනවා කියුවට ප්‍රායෝගිකව අපිට එකතු වෙන්න බැරුව යනවනේ අපේ තියෙන පරිසර මේ වැඩත් එක්ක. එතකොට මේ කියන දේ හරි වටිනවා. මෙහෙම හරි ඉල්ලීමක් කරනවා මේ සක්‍රියව මැදිහත් වෙන්න රජයට අර එවෙලේ කතා කරපු අර මේ ඒ එතුමිය කිව්වා වගේ මේ දේවල් ගැන දැනුවත් කරන්න ඔබතුමාලාට ඉදිරියට ඒකට ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් නම් බෙහෙවින්ම ස්තුති වෙනවා. ඒ කියන්නේ ඒ විනාශයෙන් අපිට පුළුවන් නම් අපේ දැනුම අපේ ඔයගොල්ලෝ ගන්න දැනුම එකතු කරලා රටට යහපතක් කරන්න පුළුවන් නම් දැනුම වැඩි කිරීම පමණක් නෙවෙයි ප්‍රායෝගික මට්ටමින් යහපතක් කරන්න පුළුවන් නම් රටේ අර තිරසාර සංවර්ධනයේට මේ ඔය කියන දැනුම දායක කරන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. ඒකට ඉස්සරහට ක්‍රියාමාර්ග ගනීවි කියලා බලාපොරොත්තු වෙනවා. ගොඩක් පිං ගොඩක් ස්තුතියි ඔයාලගේ දේශනයට. බොහොම ස්තුතියි. දෙවින්න ස්තුතියි. මම චන්දිමා ඩොක්ටර් නුවන් මම චන්දිමා මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ මේ දේශනයට සම්බන්ධ වීමට මටත් අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ පොඩි අදහසක්. මම ඇත්තටම රජරට ප්‍රදේශයේ මම මහනුවර ආශ්‍රිත මගේ ගම හසලක මගේ මව සාම්ප්‍රදායිකව කෘෂි කර්මාන්තයේ නිරත වෙන කාන්තාවක්. එතකොට මම ඔබතුමා කිව්වා වගේම මටත් පේන කාරණාව තමයි අද වෙනකොට මේ සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තයේ මිනිස්සු ඈත් වීම නිසා මම හිතන්නේ අපි සෑහෙන ලොකු ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. ඇත්තටම මේ දැන් ඔබතුමා කරපු අධ්‍යයනය සමගාමීව මම අත්විඳින මගේ පරිසරය දැක්කම මම පුංචි කාලේ දැකපු දැන් මම පුරාවිද්‍යාඥයෙක් නෙවෙයි. නමුත් මම දැකපු දේවල් එක්ක අධ්‍යයනය කරලා බලනකොට හිතලා බලනකොට අපි මං හිතන්නේ ගොඩාක් ඈතට ගිහිල්ලා මේ තිරසර භාවයෙන් සහ අර සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තේ වැව භාවිතා කරන එක. මොකද මම මිනිපේ වැව් විවර අවසල ජීවත් වෙන්නේ. හරිම සුන්දර ළමා කාලයක් ඇත්තටම මට තිබුණා. මේ නමුත් ඇත්තටම කිව්වොත් එහෙම ඇත්තටම දුක හිතෙනවා අද ගිහාම ගමට මේ ඇත්තටම මොකද වෙලා තියෙන්නේ මිනිස්සු අසනීප වෙලා ඊළාට මගේ ගමට කවදාවත් අලිය ආවේ නැහැ. දැන් අලියනවා ගේ පත්ත ඒ දෙපත්තටම
ඉතින් මේ හැම දෙයක්ම වෙනස් වෙනවා මට තේරුණ දේ තමයි රජරට වගේම ලංකාවේ අනිකුත් ප්‍රදේශවලත් අපි විශාල ගැටලුවකට මුහුණ දෙමින් ඉන්නවා. ඉතින් ඔබතුමාගේ මේ අධ්‍යයනය මම හිතන්නේ පාලකයන්ට වගේම අපිටත් ඇස් ඇරෙන්න කාලයක් වෙයි කියලා හිතනවා මම. ඔබතුමාගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔව් ස්තුතියි. වද දිනේ දේශනය සම්බන්ධව ඒශික මන්ත්‍රාණී කතා කරන්නේ. ඔව් I කතා. know, okay. සර් මේ සම්ප්‍රදායික කුෂිකර්මාන්තය ගැන කිව්වම සර් කෙම් ක්‍රම ගැන සර් හොයලා බැලුවද සර්? මෙතන මම කියු මේක අර ඉන්ටර්විව්ස් මත තමයි පදනම් වුනේ නැත්නම් රසායන මොකද්ද සම්මුඛ සාකච්ඡා මත තමයි මේක පදනම් වුනේ අධ්‍යයනයේ. එතනදී ඕන් සඳහන් කරා ඒ කියන විවිධාකාරයේ කෙම් පාවිච්චි කරනවා කියලා විශේෂයෙන්ම හේන් ගොවිතැන වගේ දේවල් ආශ්‍රිතව මේ කෙම් ක්‍රම පාවිච්චි කරනවා කියලා. නමුත් එතනදී මට අවස්ථාව තිබුණේ නැහැ මේවා එකින් මොකද මේක එක ප්‍රශ්නම මේ කෙම් කියන එක අර එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන දෙයක්. කෙම් කියන එක සර් මේ පැත්තෙත් සර් මේවා පාවිච්චි කරනවා කියන්නේ අතීතයේ පාවිච්චි කරපු අතීතයේ පාවිච්චි කරපු දේවල් ගොඩක්ම මේ අයින් වෙලා තියෙනවා සර්. කියන්නේ සාමාන්‍ය පොඩ්ඩක් තමයි ඒක තියෙන්නේ. මේ ඒක මේ ඒ කියන්නේ හොයන්න ඕනේ කියන්නේ සම්ප්‍රදායික කුෂිකර්මාන්තය කිව්වම සර් ඒක දැන් වියකිලා යනවා කියලානේ. ඔව්. පේන්නේ අපිට දැන්. එතකොට සර් ඒ අර අතීතයේ පාවිච්චි කරපු කෙම් ක්‍රම දැන් පාවිච්චි කරා නම් සර් දැන් මේ අපිට ගොඩක් කියන්නේ කුෂිකර්මාන්තයේ දියුණුවක් දකින්න පුළුවන් කියලා නම් මං හිතනවා සර්. සර්ට හිතෙන්නේ කොහොමද සර් ඒක? පස්සේ වඩා වැදගත් වෙන්නේ මේ දේවල් වාර්තාගත කිරීම. මේ තියෙන දේවල් වාර්තාගත කරන්න පුළුවන් ඒක අතිශයම වැදගත් වෙනවා. දැන් වර්තමානයේ තිබෙන තත්ත්වයන් සමාජ ආර්ථික දේශපාලන වටපිටාවත් එක්ක තමයි තීරණය වෙන්නේ. කුෂිකර්ම සහ අනිකුත් සියලුම කාර්යයන් තීරණය වෙන්නේ. ඒක ප්‍රායෝගිකව මේ දේවල් පාවිච්චි කිරීම වගේම මේවා වාර්තාගත කරලා තිබීම විශේෂයෙන්ම වැදගත් වෙනවා. මොකද නැත්නම් ඔබ කිව්වා වගේ මේක තව ටික කාලයක් යනකොට ඒ පිළිබඳව කිසිදු තොරතුරක් අපිට දැනගන්න නැති වෙනවා. තත්ත්වයක් තියෙනවා. ඔව් සර්. හරි සර්. thank you සර්. ඔව් අද දිනේ දේශනය සම්බන්ධව ඔබලාට තියෙන අදහස් සහ ගැටලු ඉදිරිපත් කිරීමට තවත් කාල වේලාවක් තිබෙනවා. අද දිනේ ඊට හරවත් දේශනයක් අපිට සමන් දීමට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම වියලි කලාපය ශ්‍රී ලංකා වියලි කලාපය ආශ්‍රිත සම්ප්‍රදායික කෘෂිකාර්මික පද්ධති සහ එහි කළමනාකරණයේ විකාශනය සමග තිරසාරභාවය සම්බන්ධව අද සාකච්ඡා කළේ. ඔබලාගේ අදහස් සහ ගැටලු තවත් තිබෙනම් ඔබලාට හැකියාව තිබෙනවා ඒවා යොමු කරන්න. ඒ වගේම ඔයගලන්ට මතක් කරනවා අපගේ Department of Archaeology and Heritage Management කියන YouTube channel එක ඔස්සේ අපගේ මීට පෙර සිදු කළා වූ උරුමයක ආවර්ජන මාර්ගගත දේශනමාලාවේ සියලු දේශන නැරඹීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුව Department of Archaeology and Heritage Management RUSL කියන Facebook පිටුව ඔස්සේ අප විසින් සිදු කරන ලද දේශන නැරඹීමට හැකියාව ලැබෙනවා. මේ කවුරුත් අහන්න නැති නිසා මම මේ පොඩි කාරණයක් පැහැදිලි කරගන්න අහන්නේ. මේ දේශනාවටමත් අදාළ වෙන එකක් නෙමෙයි ඍජුව. මේ දේශන පිළිබඳව අපි හිතමුකෝ අමාත්‍යාංශ මට්ටමින් හෝ යම් ආකාරයකට ඒගොල්ලන්ටත් මේවා අවස්ථාව තියෙනවද මේ සවන් දෙන්න එහෙම මේ ડોක්ටර් නුවන්? ඒ කියන්නේ මැඩම් මේ කරන මේ දේශන මාලාවද?
ඔව් දේශනමාලාව ඒ කියන්නේ දැන් මේ අපි අහනවා දැන් අර ගණනාවක් අදහස් ඉදිරිපත් කරා මෙන්න මේ පුවත් ටික මේ කතා කරනු ලබන දේවල් සම්ප්‍රේෂණය වෙන්න ඕන තැන්වලට මේවා යනවද කියන එක ගැටලුවක්. ඒ කියන්නේ දැන් සමහර අය දැන් මේ දුව දැන් වතාවල් කීපයකදීම මේක නැරඹීම සඳහා අපිට අවස්ථාවට කන්ටැක්ට්ස් හදනවා. නමුත් සමහර කොටසක් ඉන්නවනේ ඒවා හොයාගෙන ඇවිල්ලා අහන කොටසකුත් ඉන්නවා. සමහර අයට අපි දෙන්න ඕන මේ දේවල්. මොකද මමත් ඇත්තටම පිළිගන්නවා දැන් අර කිව්වා වගේ මෙතෙක් ගියපු දේශන කීපෙම ඉතාමත්ම අනර්ග දේශන කීපයක් ගියා. ඒ අදාළ නිලධාරීන් අපේ දෙපාර්තමේන්තු ඊළඟට අපේ පොවට මේ ක්‍රමවේද සකස් කරන අය මේවා සවන් දෙනවද කියන එක තමයි හරි මේ වෙන්නේ. මොකද ඇත්තටම ડોක්ටර් නුවන් ඔයාලගේ මාතෘකාව හැම අපේ තුමු කෘෂිකර්ම දෙපාර්තමේන්තු කෘෂිකර්මික අමාත්‍යවරයා වගේ අය පවා මේවා ජනාධිපතිතුමාට උනත් කමන්නේ මේවා අපිට අහන්න අවස්ථාව සලසලා දෙන්න පුළුවන් නම් මේ මට හිතෙනවා මේ හරි ලොකු මේ දෙයක් අපිට ඇත්තටම දැන් මේක වෙන්න ඕනේ අර කිව්වා වගේ අපි කතා කරලා නතර කරන එක නෙමෙයි. අපි කතා කරලා දැන් මේ වගේ මාතෘකාවක් අපිට දැන් සෞඛ්‍යමය ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. සමාජීය ගැටලු, පාරිසරික ගැටලු, අපේ පද්ධති කඩා වැටීම මේ හැම දෙයක්ම වෙලා තියෙනවා. මොකද මේ පිළිබඳව දැනුම යන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ අදාළ තැන් දැනුවත් කරන්න මම නම් කියනවා ජනාධිපතිලා අගමැතිලා මේ മന്ത്രിවරු පළාත් සභා යනාදී ආකාරයට පල්ලෙහා ග්‍රාම සේවක නිලධාරියා දක්වාම පරිපාලනයේ කුඩාම නිලධාරියා දක්වාම මේවා පුළුවන් නම් අපිට මේ සමීප කරන ක්‍රමවේදයකුත් හදන්න මේ තාම සාරගර්භයව තව ඉදිරියේදී මට හිතා ගන්න බෑ රජරට විශ්වවිද්‍යාලෙන් තව කොච්චර සාර්ථක දේශන ප්‍රමාණයක් යයිද කියලා. ඉතින් ඒක නිසා මෙන්න මෙහෙම යාන්ත්‍රණයකුත් අපි හදමුයි කියලා තමයි යෝජනාවක් ගේනවා මේවා අහනකොට මට හිතෙනවා එහෙම යෝජනා කරන්න. මේ ඊළඟට අර කෙම් ක්‍රම ගැන දුවක් මතක් කරානේ. දැන් කෙම් ක්‍රම කියන එකේදී මේ ඔය අපි දැන් පහුගිය දවසකම හරිම අනර්ග දේශනයක් අපිට සවන් දෙන්න අවස්ථාව තිබුණා අපේ මධ්‍යම සංස්කෘතික ආරම්භදලේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ ගාමිණී රණසිංහ සර්ගේ. ඒකට එතුමා තනිකරම එතුමත් ඔය නුවර කලාවිය තමයි සම්ප්‍රදායික කර්මාන්ත ගැන කිව්වේ. මම මේ කියන්න හැදුවේ දැන් ඔය අලි මිනිස් ගැටුම්ම උනත් දැන් අපි දන්නවා අලි මන්තර තියෙනවා ලංකාවේ. එතකොට ඔය සර්පයෝ අපේ ඔය සියලුම සත්තු සහ වගාවන් වලට වන හානින් සියලුම දේවල් අපේ ජනතාව වළක්වා ගත්තේ ඔන්න ඔය සම්ප්‍රදායික ක්‍රමවේද මගේ. ඒක හරි දැවැන්ත එකක්. අපේ ඔය ගැටුම් අපිට ආලි වැටවල්වත් දාන්න ඕනේ අපේ සම්ප්‍රදාය තුල තියෙන ඔය මන්ත්‍ර වගේ දේවල් ජෙනරේෂන් ටු ජෙනරේෂන් এডুকেෂන් තරාතිරමක් නැතු. දැන් මෙතන এডুকেෂන් එකෙත් ලොකු උටපටයක් තියෙනවා. දැන් අර මිස් කෙනෙක් කිව්වා ඊටාම පැහැදිලිව අන්න ඇවිල්ලා වැවක් හරනවා දැන් ඉංජිනේරුවෝ කිසිම දෙයකට ගණන් ගන්නෑ අපේ ගමේ ගොවියා ගන්න සම්ප්‍රදායික මේක. මොකද හේතුව අපේ මහත්තයකින් ඇහුවොත් වර්ෂාව ගැන උලග ගැන මේ මීටරෙන් කියවන අයට වැඩි ලස්සනට මීටරේ කියවලා දෙයි අපිට. අපි ඒක දන්නවනේ. මොකද අපිත් ඒ ලින්ක් එක අපිටත් අතීතයේ දැන් ඔය මේ කතා කරපු සෑම දෙනෙක්ට මේ පසුබිම තියෙනවා අපි හයිකා සමානව. සමහරවිට ඕගොල්ලෝ දරුවෝ මේ යංග ජෙනරේෂන් එකේ අපිට ඒක ඊට වැඩි අපි දැන් මැදි වයසයි අපිට ඒ සම්බන්ධතාවය තිබුණා. ඉතින් මම මේ කිව්වේ අන්නේ ආකාරයට අපි යම් ආකාරයකට මේ රටේ දැක්ම සඳහා යොමු කරුවේ නැත්නම් අපිට මේක සැබෑ සිහිනයක් බවට පත් කරගන්න බෑ. අන්න එතනයි තියෙන ගැටලුව. අන්න ඒකේ සම්බන්ධතාවය අපි ගොඩනගන්න ඕනේ. අපි කට්ටිය මේක අහගෙන ඉඳලා මේක කියලා YouTube එකකින් අපිට බලලා තව ප්‍රශ්න පත්‍රයකට උත්තරයක් ලියන්න නෙවෙයි මේ විෂයන් තියෙන්නේ. මේක තව ප්‍රශ්න තව මේ ළමයෙක්ට උත්තරයක් ලියන්න නෙවෙයි මේ දේශනය යන්නේ. මේ දේශනය යන්නේ රටේ සමස්ත ක්‍රමවේදය සකස් කර ගැනීම සඳහා අපි යොමු කරගත යුතු වන්නේ. ඉතින් ඒක නිසා අපි සොහොන් ගැන අධ්‍යයනය කරපු එක උනත් ඕගොල්ලෝගේ පාලි පොතාන උනත් යන්න ඕනේ අපේ මොකටද? අන්න ඒ ක්‍රමවේදයට අපි ගලප ගන්න. අපි මිනිස්සුන්ට මේ විදියට සැලකුවා. නමුත් අපිට කොවිඩ් එකෙන් මොකද්ද වෙලා තියෙන්නේ? අද මිනිස්සයා රෙදි බෑග් එක අරන් ගියාට පස්සේ මේ හෙට මේ අපිට කවදාවත් ආයේ සදාකාලයට මුණ ගැහෙන්නේ. එහෙම තත්ත්වයක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. මොකද හේතුව මෙන්න මේ යුරෝපීය මේවැකත් එක්ක এডুকেෂන් සිස්ටම් එක වෙනස් වුණා. ඒකේ දැක්ම වෙනස් වුණා. මේක සම්පූර්ණයෙන් දැන් බිඳලා තියෙන මේ බ්‍රිජ් එක ආය හදන්න අපිට සෑහෙන මේක ගන්න වෙනවා. හැබැයි මම නිකන් මේ යෝජනාවක් හැටියට ගෙනාවේ මම දකින්න දැක්මොන්න ඕකයි මේ ડોක්ටර් නුවන් ඇත්තටම. මේක අපි සැබෑවක් බවට පත් කරගන්නේ කෙසේද කියන එක. ප්‍රශ්නකට උත්තරේ ලියන එක නෙමෙයි මෙතන තියෙන්නේ. මඩම් තාම වටිනවා ඒ අදහස. දැන් තවම අපේ විෂයන් වලට තියෙන ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්න කරන ගන්නේ මොකක්ද ඔයගොල්ලෝ මේ විෂයන් වලින් මේ රටේ සංවර්ධනයට මේ දේවල් වලට එන දායකත්වය මොකක්ද කියන එක. ඔව් අපිට මැඩම් මේ වගේ දේවල් වලින් දැන් මේකේ අදාළ පාර්ශ්ව වලට සම්ප්‍රේෂණය කරනවා නම් කියන්න පුළුවන් මේ අතීතයේ තිබුණු තත්ත්වයන් මේ දේවල් අධ්‍යයනය කරන එකේ වැදගත්කම මොකක්ද කියන්නේ.
විශේෂයෙන්ම ඔව් තිරසර ඒක විදියට මේකයි අපි ඒක ડોක්ටර් නුවන් අපි මේ යාන්ත්‍රණය අපි හදා ගන්නේ ගන්නවා. මෙන්න මේ අඩුම තරමේ අපේ සංස්කෘතිය අපි හිතමුකෝ අපිට ඇමතිවරු කීප දෙනෙක් බද්ධ වෙනවනේ. එකක් තමයි අධ්‍යාපන ඇමතිතුමා අපිට බද්ධ වෙනවා. අනිත් එක තමයි ඔයාලා අපි පුරාවිද්‍යාඥයෝ සහ ජාතික පුරාවිද්‍යාඥයන්ගේ සභාවේටියට අපේ ඉන්න සංස්කෘතික ඇමතිතුමා ඉන්නවා අපේ ගමැතිතුමා අපේ මේ ඇමති කෙනෙක් ඒ වගේ අය ඊළඟට අපි ගත්තොත් එහෙනම් දැන් ඔයාලා ඔය වැඩ කරනකොට ඕගොල්ලෝ අනිවාර්යෙන් ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එක ලෑන්ඩ් ඩිපාර්ට්මන්ට් ඒ ඔක්කොම එක ඊළඟට සර්වේන් මේ මිලින්දෝර ඔක්කොම. එතකොට අන්න ඒගොල්ලොන්ට අපි ලින්ක් එක මේක හදලා ඉවරලා මම නම් කියන්නේ මේවා ජනාධිපති අගමැති ඇතුළු ඒ සියලුම දෙනාට මේක යා යුතුයි කියන එක මම කියන්නේ. මොකද එහෙම පාර්ලිමේන්තු හරහා මේ දැනුම ගිහිල්ලා ගියොත් විතරයිනේ අපිට පුළුවන් ඇමති කෙනෙක් හදාගෙන මේවා මේ ක්‍රමවේද අපිට ක්‍රියාත්මක කරගන්න. මොකද අපි ඇත්තටම කිව්වොත් එහෙම මේ අර අපේ අතීතයේදී මේ කුසලශාන ද්‍රව්‍ය වලට භාවිතය සහ මේවා එක්කනේ මේ සෞඛ්‍ය ප්‍රශ්න ඔක්කොම අපිට මතුවෙලා තියෙන්නේ ඒකනේ. සමාජීය ප්‍රශ්න, සංස්කෘතික ප්‍රශ්න මේ සියලුම දෙන්නේවල් අපිට ආවේ ඒකනේ. ඒක අර විවෘතාර්ථකයත් එක්ක තව දුරටත් තව විවසනයකට අපි යදගෙන ගියා. ඉතින් නමුත් අපි ගත්තොත් එහෙම මේ වගේ අතීතයේ තුල යාන්ත්‍රණය නැවත සකස් කර ගැනීමට දැන් ගොවි ජනපද ව්‍යාපාරයත් එක්ක යම් ආකාරයක ඔය විල් විධානයේ තරතුරු ක්‍රියාත්මක වුණා ડોක්ටර් නුවන්. ඒක ක්‍රියාත්මක වුණා. එතකොට ඒ යාන්ත්‍රණය ඊට මැද කාලේ වෙනකොට තමයි මේක කඩාගෙන වැටුනේ. ඒ තරතුර කෙසේ වෙතත් දැන් මෙන්න මේ ක්‍රමවේදේ අපිට මේ තිරසාර සංවර්ධනයට යන්න නම් මිනිස්සු නිරෝගී වෙලා ඉන්න. මිනිස්සු නිරෝගී නේද? මේක අපි හොඳට අත් දෙක බැට කකා බෙහෙත් විස්පිරිතාල හදා මේ යන මේ එකක් තියෙන්නේ. ඉතින් මම ওই අතීතයේ දැන් ඔයාලා ඉන්ටෝ කරපු කෙනෙක්ගෙන් අහුවොත් එහෙම බෙහෙත් පෙත්තක් ගැන සමහරවිට යාලා දන්නේ නැහැ. මොකද අවශ්‍ය වෙන්නේ අපිට. අපේ තිබුණ සෞඛ්‍ය සම්පන්න රටාවක් තිබුණා. ඉතින් ડોක්ටර් නුවන් ඔන්න ඕක ගැන කල්පනා කරලා මම හිතන්නේ මේ රජරට මේ වැඩසටහනට මෙන්න මේගොල්ලොන්ව අපි සම්බන්ධ කරගත යුතුයි කියන එකයි මගේ අදහස දරුවෝ. ඒක කමියුනිකේට් කරන්න ක්‍රමවේදයක් දාගන්න වෙනවා මැඩම් අපිට ඒකත් ඒක. අනිවාර්යෙන් දැන් මේ ඔයාගේ දේශනේ වගේ දෙයක් ඔයාගේ දේශනේ නෙමෙයි මෙතෙක් ගියපු හැම දේශනයක්ම මම හිතන්නේ අතිශයින් මේකට මට මේවට සම්බන්ධ වෙන්නයි කියලා මේ ලින්ක් එකේ වෙන එවීම පිළිබඳව මම ඕගොල්ලන්ට පින් දෙනවා සහ මේ මගේ මේ සතුට ප්‍රකාශ කරනවා මේ ඔයාලට හොඳ ගමනක් යන්න පුළුවන් රටට දැනෙන වැඩක් මට හිතෙන්න ඔයාලට අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් මේක මෙන්න මේ දැනුවත් වෙන ක්‍රමවේදේ ඔයාලා සාකච්ඡා කරලා අපේ තුසිත සර්ලා චන්දන සර්ලා එක්ක සාකච්ඡා කරලා අබන්වලලා එහෙම ඉන්නවා අපේ ඒගොල්ලෝ ඔක්කොම කතා කරලා ඉවරලා ක්‍රමවේදයක් හදලා පුතා මේක වහාම අඩුම තරමේ ඔයාලා මේ උතුරුමැද පළාත් සභාවේ කෘෂිකර්ම අපි හිතමුකෝ අපි ඉස්සෙල්ලා පටන් ගමුකෝ එතරින් උතුරුමැද පළාත් සභාවේ ඉන්න කෘෂිකර්ම ඇමති පරිමාර්ග ඇමති කෙනෙක්. අපි පළාතේ ආණ්ඩුකාරවරතුමාට ආරාධනා කරමු මේකට සම්බන්ධ වෙන්න කියලා. ඔයාලා රජරට පටන් ගන්න කන්දාදුපුර පොළොන්නරු දිස්ත්‍රික්කයේ සම්බන්ධ කරනවා. ඒවනික අපි හවුවට වැඩක් නැහැ අපිට කැක්කුමක් තියෙනවා අපිට උවමනාවක් තියෙනවා නමුත් මේක දැනෙන වැඩේ කරන්න නම් අපි ඔතෙන්ට යන්න ඕනේ අනිවාර්යයෙන්. හාමුදුරුවන් මහන්සියලා ටික අටමස් 12 මත් ස්ථානාධිපති හාමුදුරුවන් මහන්සියලා ටිකට එහෙම දෙන්නකො මේ ලින්ක් එක දීලා අහන්න සලස්සන්නකො. දැන් අපි දන්නවනේ ජනාධිපතිතුමාගේ ඉන්නවනේ සම්පූර්ණයෙන්ම බෞද්ධ උපදේශක සභාවක්. ඒ බෞද්ධ උපදේශක සභාව අපේ තුඹුල්ලේ සීලක්කන්ද නායක හාමුදුරුවෝ ඉන්නවා. ඔය හාමුදුරුවෝ ඔක්කොම ඉන්නවනේ පුතාලා බලන්නකො ට්‍රයි එකක් දීලා. මේක දැනෙන තත්යකට අපි ගේන්න. ඒක ඉතාම හොඳ යෝජනාවක් මම හිතන්නේ මන්ටම අපි ඒ දේ කරන්න ඕනේ ඊළඟ දේශනේ ඉඳගෙනවා මේ කියන්නේ කොටස් නෑ මේක අපිට ඕනම ආපහු මේ රිපීට් හරි කරන්න උනත් පුළුවන් මේ දේශන ඔව් බලන්න පුතා මට හිතෙනවා මොකද නැත්තම් ඔයාලගේ මේ පරිශ්‍රමයේ ඔයාලා මේ ජාතික අනිත් එක මේකනේ දැන් ජාත්‍යන්තරව තියරිස් ගණනාවක් ඔබතුමාලා ඉගෙනගෙන ඇවිල්ලා තියෙනවා මොකද මමත් ඇත්තටම ඉන්දුනීසියාව ඇතුළු ඔබතුමා ඔය රණන් කියපු රටවල් වලට ගිහින් තියෙනවා මම ඇග්‍රිකල්චර් එක බලලා තියෙනවා ගියපු වෙලාවල් වල ඔයා ඔය කියපු ඒවා ඔක්කොම මම ඉන්දුනීසියාවේ සාමාන්‍යයෙන් හැම ප්‍රොෆයිල් එක සම්පූර්ණයෙන්ම වගේ කරනවා. එතකොට ඒගොල්ලෝගේ සම්ප්‍රදාය කෘෂිකර්මාන්තේ ගියාට පස්සේ නිකන් අපි මේ අර හෙල්මරු මේ කුඹුරු බලන්න යනවාද කියලා හිතනවා ඒගොල්ලෝගේ මේ කුඹුරු වෙල්ලේ ආය දැක්කහම. ඉතින් ඒක නිසා කොරියාව ඇතුළු හැම රටකම. ඉතින් ඒ හන්ද අපිට පේන කාරණයක් තමයි මේකට අපි වහාම මේ අවතීර්ණ වෙන්න ඕන කියන එක මගේ අදහස. ඔයාලා ඉගෙන ගත්තපු දේවල් රටට අපි ප්‍රොවිෂන්ට ගන්න ඕන ડોක්ටර් නුවන්. ඒකයි පුතා සන්තෝසයි හොඳයි හරි සන්තෝසයි හොඳයි දෙවෙනිම ස්තුතියි ඔබ සියලු දෙනාගේම ඒ හරවත් අදහස් අපගේ ඉදිරි දිනවල සිදුවීමට නියමිතව තිබෙන අපගේ උරුමක ආවර්ජනා මාර්ගගත දේශන මාලාවලට සම්බන්ධ කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දිනයේ උරුමක ආවර්ජනා මාර්ගගත දේශන මාලාවේ
සිව්වන දේශනේ ප්‍රධාන දේශනය පවත්වන ලැබුවා වූ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය නුවන් අබේවර්ධනයන්ට නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ අපගේ මාර්ගගත දේශන මාලාවේ පස්වන දේශනය ඒක පැවැත්වීමට නියමිත වෙලා තියෙනවා සැප්තැම්බර් මාස 7 වන දින. ඒ සඳහා ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා. එදින දේශනය පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශයේ මහාචාර්ය චන්දන රෝහණ විතානාච්චි මහතා විසින් එදින දේශනයේ මාතෘකාව බවට පත්වන්නේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජාලගත වැව් නොහොත් එල්ලංගා වැව්වල ප්‍රභවය සහ විකාශනය. ඉතින් එදින පැවැත්වෙන අපගේ මීළඟ උරුමයක ආවර්ජනා මාර්ගගත දේශන මාලාවට සම්බන්ධ වීමට ඔබ සියලු දෙනාට ආරාධනා කරමින් අද දිනයේ අපගේ දේශන මාලාවේ කටයුතු අවසන් කරනවා. අද දින සහභාගී වූ ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතියි. සුබ රාත්‍රියක්.